ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරා සංවිධානාත්මක වෙළඳපොළ සහ අත්පිට වෙළඳපොළවන්. මේකට ප්‍රධානම හේතුව උනේ විදේශ විනිමය වෙළඳපොළ කියන එක වැටෙන්නේ අත්පිට වෙළඳපොළ ගන්නේට. අපි සාමාන්‍ය සංවිධානාත්මක වෙළඳපොළක අපි දකිනවා ගනුදෙනුකරුවන් දකිනවා විකුණුම්කරුවා දකිනවා මිල එහෙම පාරදර්ශීභාවයකින් සිදු වෙනවා. ඒවට උදාහරණ කොළඹ කොටස් වෙළඳපොළ අපි ගත්තොත් එහෙම ගමේ වෙළඳපොළ මාකට් එකේ ඉඳන් කොටස් වෙළඳපොළ වෙනකම්ම සංවිධානාත්මක ගණයට තමයි වැටුනේ. අත්පිට වැටේට ගණයට විදේශ විනිමය වෙළඳපොළ ඒ වගේම බොරු තෙල් වෙළඳපොළ වගේ වෙළඳපොළවල් ඒවල ගනුදෙනුකරු කවුද විකුණුම්කරුවා කවුද කියලා අඳුර ගන්න අමාරුයි. මොන මිලටද ඒ අදාළ සේවාව විකුණුනේ කියලා හොයාගන්නත් අමාරුයි. ඒක තමයි මේකට ප්‍රධානම හේතුව අපි හොයන්නේ. ඊට පස්සේ අපි විදේශ විනිමය බයින් ප්‍රයිස් නැත්නම් මිලදී ගැනීමේ සහ විකිණීමේ විදේශ විනිමය අනුපාතයන් පිළිබඳව සාකච්ඡා කරා නේද? අපි සියලුම ගනුදෙනු වලට US ඩොලරය සම්බන්ධ වෙන හින්දා සම්මතයක් විදිහට පාදක ඒකකයේ විදේශ විදියට ඩොලරය පාවිච්චි වෙන වෙලාවට ඒක ඍජු විදේශ විනිමය අනුපාතයක් ලෙසත් එහෙම නොවන හැම අවස්ථාවෙම වක්‍ර විදේශ විනිමය අනුපාතයක් ලෙසත් අපි සාකච්ඡා කරා. එතකොට අපි ශ්‍රී ලංකාවේ US ඩොලරයට ඒ කියන්නේ එකට රුපියල් 180 ගණන් කියන එක අපිට සඳහන් කරන්න පුළුවන් ඍජු විදේශ විනිමය අනුපාතයක් විදියට. එතකොට ගනුදෙනුව සිදුවන වේලාව සහ ඇත්තටම පියවීම සිදුවෙන වේලාව අතර වෙනස්කම අනුව ඒක එතෙන් ගනුදෙනුවද අනාගතයට නැත්නම් ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එකක්ද නැත්නම් ඇත්තටම දැන් මුදල් වලට සිදුවෙන ගනුදෙනුවද කියලා අපි සාකච්ඡා කරා. විදේශ විනිමය අනුපාතයට බලපාන කරුණු සාකච්ඡා කරා. හරි අපි දැන් කතා කරා ඍජු විදේශ විනිමය සහ වක්‍ර විදේශ විනිමය. මේවා භාවිතා වන ප්‍රායෝගික අවස්ථාවන් විශේෂයෙන්ම විදේශ විනිමය ගනුදෙනු තාමත් වැදගත් වෙනවා අපිට අන්තර්ජාතික වෙළඳාමේදී ආනයන අපනයන වෙළඳාම් වලදී අපිට විශේෂයෙන්ම අපි මීට ඉස්සෙල්ලා ශක්තියක සාකච්ඡා කරන්න හැවර ලිපි සම්බන්ධව ආනයනට අදාළ බැංකු කටයුතු වලදී ණය ලිපි අපි භාවිතා කරනවා. ඒ ගනුදෙනු වලදීත් අපි විශේෂයෙන්ම මේ US ඩොලරයට අදාළ නැත්නම් වෙනත් විදේශ විනිමයට අදාළ ගනුදෙනු තමයි සිදු කරන්නේ. right ඊට පස්සේ අපි විදේශ විනිමය භාවිතා වන තවත් අවස්ථාවන් තමයි විදේශ ගමන් යනකොට අපිට රුපියල් අරන් යන්න බෑ. අපිට මේ රටවල භාවිතා වන නැත්නම් අන්තර්ජාතික මුදල් ඒකකයක් ගෙනියන්න ඕනේ. අපි ඒ සඳහා ගොඩක් වෙලාවට US ඩොලර් භාවිතා කරනවා. ඉතින් ඒ වගේ වෙලාවට අපි ඒක අධ්‍යාපන කටයුත්තකට පිටරට යනවා විදේශ සංචාරයකට යනවා නම් ආරෝග්‍ය ශාලාවක ප්‍රතිකාර ලබා ගැනීමට යනවා. මේ හැම වෙලාවටම අපිට මේ විදේශ විනිමය අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපි ඒ අදාළ ගනුදෙනු කරනවා. ඒ වගේම අපේ තවත් අපිට අදාළ වෙන කාරණයක් තමයි අද චුට්ටක් වැඩියෙන් විස්තර අපි සාකච්ඡා කරන මුදල් ප්‍රේෂණය විදේශ විනිමය මුදල් ප්‍රේෂණය සම්බන්ධ කියන පිටරට අපේ වැඩ කරන මැද පෙරදිග ඒ වගේ වෙනත් රටවල් වල සේවය කරන පිරිස් ඒගොල්ලෝ හම්බ කරගන්න විදේශ විනිමය ලංකාවට එවනකොට අපිට භාවිතා කරන්න ගොඩක් වෙලාවට මේ විදේශ විනිමය ප්‍රේෂණය ක්‍රම. ඉතින් අපි මේ සියල්ලටම අදාළ නීතිමය රාමුවක් තුල විදේශ විනිමය කියන්නේ වටිනාකමකින් යුතු වැඩි විනිමය විදේශ විනිමය. ඉතින් අපි ඒකට එහෙම හරියට නීති රාමුවක් තුල භාවිතා නොකරොත් අපිට යම් යම් අවභාවිතාවන්ට සිදු වෙන්න පුළුවන්. ඒක ආවරණය කරන නීතිමය රාමුව තමයි නැත්නම් පාර්ලිමේන්තු පනත තමයි අංක 12 දන්න 2017 විදේශ විනිමය පනත. ඒකට අපි ඒගොල්ලෝ පොඩි කාලේ නැත්නම් අම්මලා තාත්තලා කියනවා අහලා තියෙනවා RFC Residential Foreign Currency Account Non Residential Foreign Currency Account කියන එක ඒ ගිණුම් වර්ගීකරණය එක අතීතයට ගිය ක්‍රමයක් වෙනවා. අලුත් ක්‍රමය අනුව අපි කොහොමද විශේෂයෙන්ම අලුත් ගිණුම් වර්ගීකරණය කරන්න කීකේ තමයි අපි අන්තිමට සාකච්ඡා කර හිටියේ. ඒකට නේවාසික කණ්ඩායම් කියන්නේ කවුද කියන එක අපි පැහැදිලි වටහා ගැනීමක් නිර්වචනයක් සිදු කරා. එතකොට ඒකත් එක්ක අපි විදේශීය විනිමය ඇත්තටම බලයලත් අධිකාරී බලයක් විදේශ විනිමය ගනුදෙනු කිරීම සඳහා වාණිජ්‍ය බැංකුවට ලැබිලා තියෙනවා. ඒක මහා බැංකුව අධිපතිතුමා සහ මුදල් ඇමතිතුමාගේ ඒ බලය අනිවාර්යයෙන්ම විනිමය පාලකේ මහා බැංකුවට අදාළව
ක්‍රියාත්මක වන විදේශ විනිමය අංශය එකේ විනිමය පාලකගෙන් ලැබෙන ඍජු අධිකාරී බලයක් යටතේ තමයි වාණිජ බැංකුව විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධව ක්‍රියාත්මක වෙන්නේ. හරි. ඕක අපි සාකච්ඡා කර කර හිටියා. එතකොට අපි විදේශ විනිමය ප්‍රධාන වශයෙන්ම කාණ්ඩ කිහිපයකට බෙදුවා. පුද්ගලික විදේශ විනිමය ගිණුම්, ව්‍යාපාර විදේශ විනිමය ගිණුම්, ත්‍රිවිගම්‍ය ආයෝජන ගිණුම්, ප්‍රාග්ධන ගනුදෙනු ආගම්‍ය ආයෝජන ගිණුම්, විගම්‍ය ආයෝජන ගිණුම්, ප්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුම්, ඒ වගේම තානාපති සේවයට සම්බන්ධ ඩොලර් සහ රුපියල් ගනුදෙනු වලට අදාළ ගිණුම් සාකච්ඡා කරා. මේ හැම ගිණුමක්ම තනි පුද්ගලයෙක්ට හෝ බද්ධ ගිණුම් විසි ආකාරයට ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම එක ජංගම ගිණුම්, ඉතුරු ගිණුම්, ඒ වගේම ස්ථිර තැන්පතු වශයෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ජංගම ගිණුම් භාවිතා කරන විදිහේ ඒ සඳහා චෙක් පතක් නිකුත් කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් අපි එතන සංසන්දනය කරා දැන් PFCA කියලා අපි නැත්තම් පුද්ගලික විදේශ විනිමය ගිණුම් කියන ඒවා ඉස්සලන් නීති රාමු යටතේ මොන වගේ දේවල්ද තිබුණේ කියලා අපි දැන් සාකච්ඡා කරා. දැන් මේවා භාවිතා වෙන්නේ නැහැ. දැන් අනිවාර්යයෙන්ම භාවිතා වෙන්නේ පුද්ගලික විදේශ විනිමය ගිණුම් සහ ව්‍යාපාර විදේශ විනිමය ගිණුම්. ඒක ඉහත කාලෙකදී භාවිතා කරපු නාමකරණයන් තමයි අපි සංසන්දනාත්මක මේ සලකා බැලුවේ. ඒ වගේම ඊට අදාළව ආයෝජන ගිණුම් වලට අදාළවත් නැත්නම් රුපියල් ප්‍රාග්ධන ගිණුම් වලට අදාළවත් අපිට ඒක එකේ කිසිම වෙනසක් නැහැ. මේ විදිහටම දැනට මේ තියෙන අලුත් පනත යනුව ආගම්‍ය විදේශ විනිමය ගිණුම් සහ විගම්‍ය විදේශ ගිණුම් ප්‍රාග්ධන ගිණුම් යට තමයි සාකච්ඡාවට භාජනය වෙන්නේ. මේ හැම ගිණුමකම මුදල් සංසරණයේදී බැංකු පද්ධතිය හරහා යන ගිණුම් තමයි අපිට ගනුදෙනු වලට සම්බන්ධ කරගන්න පුළුවන්. හරි. අපි කිසිම වෙලාවකට අපිට පුළුවන් කමක් වෙන්නේ නැහැ මේ ගිණුම් වලට මුදල් දාන්න. අපි හිතමු අපි කොහේ හරි විදේශ සංචාරයකට ගිහිල්ලා ඩොලර් 10ක් විතර ඉතුරු වුණා. ඒ ටික මාරු කරන්න මේ ගිණුම් භාවිතා කරන්න බෑ. නැත්නම් අපිට යම් ආකාරයකින් වෙනත් ආකාරවලින් ලැබිච්ච විදේශ විනිමය මේ ගිණුම් වලට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මේ ගිණුම් වලට පුද්ගලික විදේශ විනිමය ගිණුමකට එනවා නම් අනිවාර්යයෙන්ම පිට රටින් ඒ අදාළ බැංකු පද්ධති හරහා ඒ අදාළ රටේ බැංකු පද්ධතිය හරහා නැත්නම් අනුමත ක්‍රමවේදයක් හරහා අපේ ලංකාවේ ගිණුම් වලට එන්න ඕන. නැතුව විදේශ විනිමය අපිට රුපියල් වගේ අපිට උමනා විදියට ගිණුම් දාලා එහෙම ආරම්භ කරගන්න නැත්නම් පවත්වා ගැනීම හැකියාවක් නැහැ. ඒකට මේ අපි සාකච්ඡා කරපු සම්මත ක්‍රමයන් හරහා මුදල් ලැබෙන්න ඕනේ. මුදල් ලැබුණාට පස්සේ වියදම් කරන ආකාරය පිළිබඳව එක ගිණුමකින් Tamanට උමනා වෙලා Tamanට ඒකේ ගිණුමේ මුදල් ආපු ක්‍රමයක් තියෙනවා නම් අපිට ආපහු එම මුදල් Tamanගේ අවශ්‍යතාවල් වලට නැත්නම් ආයෝජන කටයුතු වලට රටෙන් පිටට යැවීමටත් ඒවල අදාළ ආයෝජන වලට අදාළ ප්‍රතිලාභ ලබා ගැනීමටත් යොදා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. අපි මෙතනින් තමයි නැවතුනේ. ඊට අමතරව මම හිතන්නේ ඔයගලන්ට තවත් අපිට කියන්න බැරි වෙච්ච කාරණයක් නැත්නම් අපිට එදා සාකච්ඡාවට භාජනය නොවිච්ච කාරණයක් තමයි දැන් අපි වාණිජ බැංකුව විදියට තනියම ලංකාව තුල විතරක් ක්‍රියාත්මක වන ආයතන නෙමෙයි. මේවා අන්තර්ජාතික වශයෙන් සම්බන්ධිත ආයතන. අපි මෙහි තියෙන කමර්ෂල් බැංකුවක් හරි නැත්නම් සම්පත් බැංකුවක් මේ ඕනෑම බැංකුවක් පිටරට බැංකු සමග සම්බන්ධ වෙලා කටයුතු කරනවා. අපි ඒක විශේෂයෙන්ම අපිට වැදගත් වෙනවා. ආනයන අපනයන නැත්නම් අන්තර්ජාතික වෙළඳාමේදී අපිට තියෙන්න ඕනේ අපේ රටට අපි තුමු එංගලන්තයේ අපි කමර්ෂල් බැංකුවට ඒගොල්ලන්ගේ එංගලන්තයේ ක්‍රියාත්මක වන බැංකුවක් තියෙන්න ඕනේ නියෝජිත බැංකුවක්. ඒ තමන්ගේ ගනුදෙනු කිරීමට තමන්ටම සම්බන්ධ වෙච්ච බැංකුවක් තියෙනවා. අපි ඒකට කියන කොරස්පොන්ඩින් බැංක්ස් කියලා. ඒ හැම රටටම ජපානය, එංගලන්තය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදයේ මේ ඉතාලිය මේ හැම රටකම අපිට ගනුදෙනු කරන්න නම් හැම බැංකුවකටම මේ කොරස්පොන්ඩින් බැංක් එකක් තියෙන්න පුළුවන්. ඒක ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුව වෙන්න පුළුවන්, HSBC බැංකුව වෙන්න නැත්නම් ඒ අදාළ රටේ තියෙන දේශීය බැංකුවක් වෙන්න. මේ වගේ බැංකු එකිනෙකට අන්තර්ජාතිකව
අන්තර්ජාලයක් විදියට සම්බන්ධ වෙලා කටයුතු කරන්න ඕනේ. එතකොට තමයි අපිට මේ අපි කතා කරන අන්තර්ජාතික වෙළඳාමත් ඊට අදාළ මුදල් ගනුදෙනු එහා මෙහාට යාමටත් අපිට හැකියාවක් ලැබෙනවා. අපි ගිය සතියේ ඒ වගේම සාකච්ඡා කරා විවිධ ගෙවීම් සහ පේවීම් ක්‍රම නේද? අපි පටන් ගත්තා ස්ලිප්ස් වලින්, ඊට පස්සේ RTGS, SEFT, ඒ වගේම කාඩ් සිස්ටම්, ඒ වගේම චෙක්පත් අපි ප්‍රධානම අපේ ගෙවීම් සිදු කරන මේ සියලුම ගනුදෙනු ක්‍රමයන් සම්බන්ධයෙන් සාකච්ඡා. ඉතින් මේ අපි ගත්තොත් මේ RTGS වගේ දේවල් වලින් අපිට මේ අන්තර්ජාතික බැංකු සමග ගනුදෙනු කරනවා නම් අපිට ඒ අදාළ ගෙවීම් ක්‍රමවේදයන් භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. අපි දන්නවා එතකොට මේ ප්‍රාග්ධන ගිණුම් අපිට විශාල ප්‍රමාණයෙන් මුදල් පිටරටින් ලංකාවට ලබා ගැනීමට නම් ඒක බැංකුවක්ම සම්බන්ධ වෙන්න ඕන. අපිට ද්‍රව්‍යශීලතා සම්බන්ධයෙන් අපිට විදේශ විනිමය ද්‍රව්‍යශීලතා ගැටලුවක් තියෙනවා. අපිට පුළුවන් ඒ පිටරටකින් විදේශ විනිමය අදාළ ණයක් ලබා ගැනීමට. එතකොට ඒ සඳහා බලය තියෙන අපිට මෙහි එක තනි පුද්ගලයන්ට ඒකට බලයක් නැහැ. ඒකට බලය තියෙන්නේ අනිවාර්යයෙන්ම කියන්නේ ප්‍රාග්ධන ගනුදෙනු. කියන්නේ ණයක් ලබා ගන්නවා කියන්නේ ප්‍රාග්ධන ගනුදෙනු. නැත්නම් අපිට මේ ලංකාවට වෙනත් ඍජු ආයෝජනයක් ලැබෙනවා නම් ඒකත් ප්‍රාග්ධන. ඉතින් මේ වගේ විශාල ප්‍රමාණයේ ප්‍රාග්ධන ගනුදෙනු සිදු කරන්න අනිවාර්යයෙන්ම බලපත්‍රලාභී ලිබී කියලා තියෙන පොඩි වැරද්දක් තියෙනවා. බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ඒකටම අවසර ලබාගත් විශේෂිත බැංකු, මහා බැංකුව අවසර ලබාගත් විශේෂිත බැංකු සඳහා අවසර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ප්‍රාග්ධන ගනුදෙනු වලට ඒකට සඳහා විශේෂ අවසරය තියෙන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ඒ වගේම විදේශ ගනුදෙනු සඳහා අවසරලත් විශේෂිත බැංකු පමණයි. අපි විශේෂිත බැංකු ගන්න එකට එක වැටෙන්න පුළුවන් වෙනත් බැංකු. අපි තුමු NSB බැංකුව අපි විශේෂිත බැංකුවක් විදිහට සාකච්ඡා කරනවා. එතකොට NSB බැංකුවට පුළුවන් ලංකාවට අවශ්‍ය කරන යම් ප්‍රාග්ධන අවශ්‍යතාවකට අවශ්‍ය කරන ප්‍රාග්ධනය නැත්නම් ණය මුදල් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒගොල්ලන්ට අන්තර්ජාතික බැංකු වලින් ඍජුවම ණය ලබා ගැනීම හැකියාවක් තියෙන එක අනිවාර්යයෙන්ම තියෙන කණ්ඩායම් දෙකයි තියෙන්නේ. ඔයගලන්ට මතක තියාගන්න ඕනේ. එකක් බලපත්‍රලාභී වාණිජ බැංකු, අනෙක විශේෂිත බැංකු. විශේෂිත බැංකුවට මම උදාහරණයක් තමයි කිව්වේ ජාතික ඉදිරි කිරීමේ බැංකුව NSB. ඊට පස්සේ අපි ගෙවීම් ක්‍රමවලදී කතා කරා මේ නොස්ට්‍රෝ සහ වොස්ට්‍රෝ කියන කාරණය. අපි බලමු නොස්ට්‍රෝ කියන එක කාට හරි මතකයක් තියෙනවද කියලා. කාට හරි කියන්න පුළුවන් නම් නොස්ට්‍රෝ කියන එකේ තේරුම මොකක්ද? අපි ඒකේ භාවිතය මොකක්ද කියලා? නොස්ට්‍රෝ කියන්නේ අපි ලතින් වචනයක් කියලා කිව්වා. ඔස්ට්‍රෝ කියන්නේ ලතින් වචනයක්. නොස්ට්‍රෝ එකේ භාවිතය කුමක්ද කියන එක තමයි ගැටලුව. කාට හරි උත්තරයක් දෙන්න පුළුවන්ද? වරින් වරත් මේවා විභාගයට අහලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. අනිවාර්යයෙන්ම වාණිජ බැංකුව වැඩ කරනවා නම් මේ වචන ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්නත් ඕන. නොස්ට්‍රෝ කියන්නේ මොකක්ද? ඒ භාවිතය මොකක්ද? අපි රටකට මුදල් යම් ඔකේ අහුණා මදි ආපහු පටන් ගන්න විදිහ. අපි මෙහි ඉඳන් එක්ස්පෝර්ට් කරන මොකක් හරි ඩොකියුමන්ට්ස් හරි මොනවා හරි එක්ස්පෝර්ට් කරනකොට අපි එක්ස්පෝර්ට් කරන රටේ තියෙන බැංකත් එක්ක අපිට කනෙක්ෂන් හදාගන්න පුළුවන් බැංක් එකක් තියෙනවද කියලා හොයන එක නොස්ට්‍රෝ බාංකුවේ. ඒක තමයි කොරස්පොන්ඩින් බැංක් එකක්. ඒ කියන්නේ අපිට ගනුදෙනු කරන්න පුළුවන් බැංකුවක් තියෙන්න ඕනේ. ඒක නොස්ට්‍රෝ කියලා කියන්නේ අපි ඇත්තම ලතින් වචනයක් කියලා මම ගිය සතියේ සාකච්ඡා කරන නොස්ට්‍රෝ කියන්නේ ලතින් වලින් කියන වචනේට සිංහලෙන් අපි කියන්නේ ඒක අපගේ. හරි. එතකොට අපගේ ගිණුම් පිටරට බැංකුව මම කියපු අර පිටරට බැංකුවක තියෙන්නේ අනිවාර්යයෙන්ම අපගේ සල්ලි
පිටරට බැංකුවක අපි ලන්ඩන් නැත්නම් එංගලන්තේ හරි ඇමරිකාවේ හරි රුපියල් වලින් තියලා හරියන්නේ නැහැ නේ. ඒක තියෙන්න ඕන විදේශ විනිමය. එතකොට අපගේ මුදල් නොස්ට්‍රෝ ගිණුමක හැමතිස්සෙම තියෙන්නේ විදේශ විනිමය. ඒකෙම අනිත් පැත්ත තමයි මේ වොස්ට්‍රෝ කියන්නේ. වොස්ට්‍රෝ කියන්නේ ඒ රටේ මුදල් ලංකාවේ තියෙන්නේ. එතකොට ඒ රටේ මුදල් කියන්නේ විදේශ රටක මුදල් ලංකාවේ තියෙන්න ඕනේ විදේශ විනිමයකින් නෙමෙයිනේ ලංකාවේ මුදල් වලින්. එතකොට ලෝකල් කරන්සි එකෙන් තමයි ඒක තියෙන්නේ. එතකොට අපිට රුපියල් වුණාට අපි මේකම වෙනත් රටකට භාවිතා කරනවා නම් ඒගොල්ලන්ගේ දේශීය මුදල් වලට. එතකොට අනිවාර්යයෙන්ම නොස්ට්‍රෝ කියන්නේ එක account එකේ මුදල් තියෙන්නේ විදේශ විනිමයෙන් වොස්ට්‍රෝ account එකේ මුදල් තියෙන්නේ දේශීය මුදල් වලින්. එතකොට අපිට යම්කිසි ඔක අපනයන කටයුත්තකට අදාළ ගනුදෙනුවක් පියවීමේදී මේ ගනුදෙනුව මේ ගිණුම් දෙක හරහා තමයි බැංකුව සිදු කිරීම සිදු කරන්නේ. එතකොට අපි නොස්ට්‍රෝ සහ වොස්ට්‍රෝ වල භාවිතය තමයි මේ අන්තර්ජාතික ගනුදෙනු වලට අදාළ ගිණුම් පියවීම සහ ගෙවීම සිදු කිරීම සඳහා යොදා ගන්නා ගිණුම් විදියට අපිට සාකච්ඡා කිරීමේ හැකියාව තියෙනවා. right. එතකොට ඕක තමයි ඒ ගිණුම් අපි ප්‍රාග්ධන ගිණුම් වලදී භාවිතා කරනවා. එතකොට ණය ලබා ගැනීමක් පිටරටකින් සිදු වුණොත් මේ වොස්ට්‍රෝ සහ නොස්ට්‍රෝ ගිණුම් හරහා තමයි ඒ සිදු කිරීම සිදු කරන්නේ. එතකොට පුද්ගලික විදේශ විනිමය ගිණුමක් වෙන්න පුළුවන්. එතකොට ව්‍යාපාර විදේශ විනිමය ගිණුමක් වෙන්න පුළුවන්. ආගම්‍ය විදේශ විනිමය ගිණුමක් වෙන්න පුළුවන්. විගම්‍ය විදේශ විනිමය ගිණුමක් වෙන්න පුළුවන්. මේ අපි සාකච්ඡා කරා සාමාන්‍යයෙන් අපි පළවෙනි සතිය නැත්නම් දෙවෙනි සතිය විතර එක එක ගිණුමක් ආරම්භ කිරීමට අවශ්‍ය කරන ලියකියවිලි මොනවද කියලා නේද? එතකොට මේකටත් අවශ්‍ය කරන ලියකියවිලි ඒ ලියකියවිලි වලට අමතරව යම් යම් අවශ්‍ය කරන තව තත්වයන් කීපයක්ම තියෙනවා. අනිවාර්යයෙන්ම විදේශ විනිමය ගිණුමක් නම් ඒකට විදේශීය පුද්ගලයෙක් නම් එයාට පාස්පෝර්ට් එකක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන් නේද? එතකොට අපි ව්‍යාපාර කටයුත්තක් සඳහා අදාළව ගිණුම් ආරම්භ කිරීමට නම් ඒ ව්‍යාපාරයට අනිවාර්යයෙන්ම එයාගේ ලංකාවට අපනයනයන්ට අදාළ ගනුදෙනු සිදු වෙනවා කියලා පෙන්වනවා. එතකොට අපි ගොඩක් වෙලාවට ඒ අපනයනට අදාළ නම් එයා අපනයන සංවර්ධන මණ්ඩලයේ රෙජිස්ටර් වෙලා තියෙන්න පුළුවන්. නැත්නම් BOI ආයතනයේ රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනේ. එතකොට ඒකට අදාළ ලියකියවිලි දෙන්න ඕනේ. එතකොට ලංකාවේ පාස්පෝර්ට් හිමියෙක් නෙමෙයි නම් තමන්ගේ අදාළ පාස්පෝර්ට් එක වීසා ඒ වගේ දේවල් නිකුත් කිරීම බැංකුවට ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒත් මේ වගේ සාමාන්‍ය ගිණුමකට පරිබාහිරව මෙවැනි විදේශ විනිමය ගිණුම් ආරම්භ කිරීමේදී ඒ සුදුසුකම් ලත් පුද්ගලයන් අපි අර නේවාසික කාණ්ඩයක්ද කියලා බැලුවා. එතකොට ඒ නේවාසික කාණ්ඩයන් වලට විතරයි සමහර ගිණුම් ආරම්භ කරන්න පුළුවන්. එතකොට නේවාසික කාණ්ඩයට වැටෙනවද කියලා පෙන්වන්න පුළුවන් අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේක තමයි අපි සමස්තයක් විදියට ගත්තොත් එහෙම අපේ විදේශ විනිමය සම්බන්ධයෙන් සාකච්ඡාවට භාජනය වෙන කරුණු. ඊට පස්සේ අපි මම කිව්වා පටන් ගන්නකොටම අපේ අද විදේශ විනිමය ප්‍රේෂණය සම්බන්ධිනුත් යම් අදහසක් නැත්නම් අපි යම් කටයුත්තක් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා. අපි එතකොට විදේශ විනිමය ප්‍රේෂණය සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට ඔයගොල්ලෝ දන්නවා අපේ සුහසක් ජනතාව වැඩ කරනවා මැද පෙරදිග විශේෂයෙන්ම ඒගොල්ලෝ මම හිතන්නේ අපි ගත්තොත් එහෙම අපි ඔයගොල්ලෝ පාරිභෝජනය කරන සමහර ද්‍රව්‍ය ලංකාවේ නිෂ්පාදනය කරන දේවල් නෙමෙයි. අපි ගත්තොත් අපි කන පාන් තෙරංගු පිටු වලින් නේද නිෂ්පාදනය කරන්නේ. අපි තෙරංගු පිටු ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නැහැනේ. අපිට පිට රටින් තමයි ගේන්නේ. ඒතකොට ඒ ආහාර ද්‍රව්‍ය සීනි මේ වගේ සමහරලාට දැන් අපි නිෂ්පාදනය කරන්න උත්සාහ කරන බොම්බයි ලුණු හල ඒ වගේ දේවලුත් අපි පිට රටින් ගෙන්නවා නේද? ඒතර මේ හැම දෙයක්ම අපිට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය මේ නැත්තම් ඒ වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට අපිට රුපියල් වලින් කරන්න බෑනේ නේද? අපිට අනිවාර්යයෙන්ම ඕන වෙනවා විදේශ විනිමය. ඒතර මේ විදේශ විනිමය අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ මොන වගේ ක්‍රම වලින්ද? එකක් තමයි අපිට අපගේ අපනයන ක්ෂේත්‍රය දියුණු කරගන්න පුළුවන්. අපි මොනවා හරි පිට රටට අපනයන කරොත් විතරයි අපිට විදේශ විනිමය ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපිට තර කරගන්න පුළුවන් වෙන්නේ රටක් විදියට. ඒ විදේශ විනිමය තිබුණොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ මේ වගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට. නැත්නම් අපිට රුපියල් වලින් ඕවා ගන්න බෑනේ. ඉතින් මගේ දැනීමේ ආකාරයට මම හිතන්නේ ලංකාවට 3 වෙනි ස්ථානයට විදේශ විනිමය පිටරට විදේශ විනිමය ලබා දෙන
ප්‍රධාන ක්‍රමවේදයක් විදිහට මේ මැද පිරදිද සහ වෙනත් රටවල සේවය කරන පුද්ගලයන්ගේ රට තුළට එන ප්‍රේෂණයන් සඳහන් කරන්න පුළුවන්. මම දැන් පළවෙනි ස්ථානයේ විදිහට පෞගිය කාලේ තිබුණා සංචාර කර්මාන්තය, ඊට පස්සේ ගාමන්ට් ට්‍රේඩ් එකකින් අපිට එක්ස්පෝර්ට් වලින් හම්බ වෙනවා, තේ එක්ස්පෝර්ට් වලින් හම්බ වෙනවා, ඒ වගේ අපනයන ක්ෂේත්‍රයෙන් හම්බ වෙනවා. මෙතන දැනට තිබුණේ 3 වෙනි ස්ථානෙට. මෙතන ඒ වගේ විශාල ප්‍රමාණයක් ආර්ථිකය ගත්තොත් එහෙම අපිට වැදගත් අංශයක් විදිහට මේ ප්‍රේෂණය සලකන්න පුළුවන්. එතකොට මේකෙදී අපිට ඔයගලන්ට දැනගන්න ඕන කරුණු කීපයක් තියෙනවා. ඔයගලන්ගේ දැනුමට සමානලාවට වරින් වර විභාග ප්‍රශ්න වලටත් ඔයගලන්ට උත්තර වලටත් මේක වැදගත් වෙන්න පුළුවන්. අපිට මේ ප්‍රේෂණය කියන එක අපි තුමු අපි එක්තරා පුද්ගලෙක් වැඩ කරනවා සෞදි අරාබියේ වැඩ කරන පුද්ගලෙක්ට ලංකාවේ තමන්ගේ හිතවතුන්ට පවුලේ උදේට මුදල් එවන්න තියෙනවා නම් ඍජු ක්‍රමය තමයි එයාගේ සෞදි අරාබියේ තියෙන බැංකුවක කිනුමක් භාවිතා කරලා අපි තුමු එයාගේ ලංකාවේ ඉන්නකොට නෑදෑයන්ගේ ගිණුම තිබුණේ ලංකා බැංකුවේ කියලා. ඒතකොට ලංකා බැංකුවේ ගිණුමට කෙලිම වයර් ට්‍රාන්ස්ෆර් එකක් කරා මුදල් යැවීමේ හැකියාවක් තියෙනවා. මෙතනදී වයර් ට්‍රාන්ස්ෆර් එකක් කරා ගිණුමක් හරහා යැවීමට නම් මෙතන තියෙන අත්‍යවශ්‍ය කරුණ තමයි මේ මුදල් ලබා දෙන එවන පුද්ගලයාටත් එයාට ඒ රටේ ගිණුමක් තියෙන්න ඕනේ. මුදල් මෙහි ලබා ගන්න දේශීයව ලබා ගන්න පුද්ගලයාටත් ගිණුමක් තියෙන්න ඕනේ. එතකොට ඒ ගිණුම් දෙක හරහා අපි ඒගොල්ලන්ට පුළුවන් වයර් ට්‍රාන්ස්ෆර් එකක් කරා ගිණුම මුදල් එවන්න. එතකොට ඒ ගිණුම මුදල් ලැබනකොට වැදගත් වෙන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ඒ අදාළ පුද්ගලයා ඒ පිටරට ඉන්න පුද්ගලයා මේ රටේ ගිණුම් වල තොරතුරු ලබා දෙන්න ඕනේ මේ බැංකුවට. හරි සෞදි අරාබි බැංකුවට. මේ බැංකුවේ ලංකාවේ මොන පුද්ගලයාට දෙවන්නේ යවන පුද්ගලයාගේ ගිණුමක් තියනවද, මොන බැංකුවේද ඒ ගිණුම තියෙන්නේ, ඒ බැංකුවට අදාළ අපි හැම බැංකුවටම අන්තර්ජාතික වශයෙන් ස්විෆ්ට් කෝඩ් එකක් කියලා තියෙනවා. SWIFT. හරි ස්විෆ්ට් කෝඩ් එකක් කියලා එකක් තියෙනවා. ඒ අපේ ලංකාවේ තියෙන බැංකුවේ ස්විෆ්ට් කෝඩ් එක මොකද්ද? එතකොට ඒ අදාළ බැංකුවේ තියෙන ගිණුමේ අංකය මොකද්ද? ගිණුමට අදාළ නම මොකද්ද? කොච්චරක් මුදල් යවනවද? මෙන්න මේ වගේ තොරතුරු සියල්ලම සෞදි අරාබියේ බැංකුවට ඒ මුදල් ලැබෙන පුද්ගලයා ලබා දුන්නම ඒ බැංකුවේ නම් මෙහි අපේ බැංක් ඔෆ් සිලෝන් එකේ නම් ඒ මුදල් ලබා ගන්නා පුද්ගලයා ඉන්නේ ඒ ගිණුමට ශනිකව ඉලෙක්ට්‍රොනිකව මුදල් මාරු කර යීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකෙදී ඉලෙක්ට්‍රොනික යවන නිසා ඉලෙක්ට්‍රොනික තොරතුරු තාක්ෂණ පද්ධතීන් හරහා යවන අවස්ථාවන් වලදී යම් යම් ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන් වෙන්න පුළුවන්. මොකද්ද ගොඩක් වෙලාවට මේ තොරතුරු යම් යම් ආකාරවලට පද්ධති හරහා යනකොට හැකර්වරු මේ තොරතුරු ලබා ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට මේ වගේ වෙනත් පුද්ගලයන්ට පුද්ගලික තොරතුරු යැවීමේ හැකියාවක් තියෙනවා. ලබා තුන්වෙනි පාර්ශ්වයකට ලබා ගලා යෑමේ හැකියාවක් තියෙනවා. I think මේකේ තියෙන වයර් ට්‍රාන්ස්ෆර් එක තියෙන yes ඉලෙක්ට්‍රොනිකව යවන එක හරි. නමුත් මේකේ තියෙන අවාසිය තමයි ගනුදෙනුකරුවන්ට සාපේක්ෂව වැඩි මුදලක් ෆී එකක් විදියට බැංකුවට සෞදි අරාබියේ බැංකුවට ගෙවන්න වෙනවා මේ වගේ ගනුදෙනුවක් සිදු කරන්න. මොකද ඒගොල්ලන්ගේ සම්පූර්ණ තොරතුරු තාක්ෂණය පද්ධතිය භාවිතා කරන්න නම් මේක පොඩි ට්‍රාන්සැක්ෂන් එකක් වෙනවා. අපි සමහරවිට යා ඩොලර් 500ක වගේ මුදලක් එවන ඇති පොඩි ගනුදෙනුවක්. නමුත් ඒගොල්ලන්ගේ පිරිවැය සඳහා වැඩි වෙන හින්දා යම්කිසි විශාල කොමිස් මුදලක් ඩොලර් 10ක 15ක වගේ වැඩි මුදලක් අයර් කරන්න වෙනවා. එතකොට ඒක සාපේක්ෂව වැඩි වෙන හින්දා මේ වයර් ට්‍රාන්ස්ෆර් හරහා මුදල් එක රටක ඉඳන් අනිත් රටට මේ වගේ විදේශ විනිමය හම්බ කරන කට්ටිය එවන්න පෙළඹෙන්නේ නැහැ බැංකුවකට කියලා. ඉතින් ඒකට ඇතිවෙච්ච විකල්ප ක්‍රමවේදය තමයි මේ හුවමාරු මධ්‍යස්ථාන. මේ හුවමාරු මධ්‍යස්ථාන වලට අපි කියනවා ඉංග්‍රීසියෙන් එක්ස්චේන්ජ් හවුසස් කියලා. මේවා මේ රටවල අපි ගත්තොත් එහෙම ඩුබායි, සෞදි අරාබිය, කටාර්, ඒ වගේම ඕස්ට්‍රේලියාව, දැන් මම හිතන්නේ කොරියාව, දකුණු කොරියාවේ විශාල වශයෙන් මේ හුවමාරු මධ්‍යස්ථාන තියෙනවා. මේ හුවමාරු මධ්‍යස්ථාන වලට තියෙනවා අපි ගත්තොත් එහෙම ලංකාවේ බැංකු බොහෝමයක
පද්ධතිත් එක්ක මේ හුවමාරු මධ්‍යස්ථාන සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඍජුවම අපේ ඩුබායි වෙලා හරි නැත්නම් කටාර් වල වැඩ කරන මිනිස්සෙක්ට ඒගොල්ලන්ගේ සල්ලි වන්න ඕන නම් මේ හුවමාරු මධ්‍යස්ථානයකට ගිහිල්ලා මට මේ සම්පත් බැංකුවේට මේ මගේ ගනුදෙනුකරුවෙක් ඉන්නවා සල්ලි යවන්න ඕන කියලා ගිහුවම මේ හුවමාරු මධ්‍යස්ථානය හරහා ඒ අදාළ බැංකුවට මුදල් යැවීමේ හැකියාව තියෙනවා. ඒතර ඒ තොරතුරු ඒ පුද්ගලයාට පුළුවන් වෙනම යවන්න මම ඔයාගේ සල්ලි එවලා තියෙනවා ගිහිල්ලා අදාළ ලියකියවිල්ල අරගෙන ගිහිල්ලා මුදල් ලබා ගන්න කියන්නේ. ඔයගොල්ලෝ අහලා ඇති මේ හුවමාරු මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන ක්‍රමවේදයන් වලට ඔයගොල්ලෝ බැංකු වලට ගියොත් එහෙම වාණිජ්‍ය බැංකු වල ගොඩක් වෙලාවට ගහලා ඇති මනිග්‍රෑම් කියලා තියෙනවා නේද? වෙස්ටර්න් යූනියන් කියලා තියෙනවා. ඒතකොට රියා කියලා තියෙනවා. මේ වගේ විවිධ ක්‍රමවේදයන් ඔස්සේ මේ හුවමාරු මධ්‍යස්ථාන මේ මං කියපු සන්නායකයන් හුවමාරු මධ්‍යස්ථානත් එක්ක බොහොමයක් හුවමාරු මධ්‍යස්ථානත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒත් මේ හුවමාරු මධ්‍යස්ථාන හරහා තමයි මේ මුදල් ලැබෙන්නේ. ඒතකොට ක්‍රමවේදයේ විදිහට අපිට සාකච්ඡා කරන්න වෙන්නේ ඒ අදාළ විදේශ විනිමය උපයන රටවල මේ හුවමාරු මධ්‍යස්ථාන තියෙනවා. මේ හුවමාරු මධ්‍යස්ථාන වලට අපේ තියෙන සියලුම බැංකු වාණිජ්‍ය බැංකු මේ ව්‍යාපාරය වුමනා කරන බැංකු වලට පුළුවන් මේ හුවමාරු මධ්‍යස්ථානත් එක්ක ඒගොල්ලන්ගේ තොරතුරු දාක්ෂණ පද්ධතිය සම්බන්ධ කරලා ඒ අදාළ නියෝජිතයන් මාර්ගයෙන් නියෝජිතයන් පත් කරලා තියෙන්න ඕනේ. නියෝජිතයන් මාර්ගයෙන් ලංකාවේ තමන්ගේ ගෙනුම් වලට මුදල් ලැබන්න. ඉතින් ඕක තමයි ක්‍රමවේදය. ඉතින් මේක ඉලෙක්ට්‍රොනිකව තමයි සිදු වෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට අපි තොරතුරු තාක්ෂණය ගැන දන්න කට්ටිය දන්න මේ එන්ක්‍රිප්ටඩ් ෆෝම් එකකින් යවන්නේ. මේක දත්ත එහා පැත්තේ නම් මෙහා පැත්තට එනකොටම දත්ත යම් ආකාරයකට ඩීකෝඩ් කරනවා කියලා කියනවා. එතනදී එතකොට මෙහෙට ඇවිල්ලා තමයි ආපහු නැවත යථා තත්ත්වයට දත්ත භාවිතා කරන්න පුළුවන් තත්ත්වයට ඒකේ නිවැරදි තොරතුරු ලබාගත හැකි තත්ත්වයට පෙරලන්නේ. එතකොට මේ පැත්තෙන් ඩීකෝඩ් කරලා ආපහු මේ පණිවිඩයක් විදිහට මෙහාට ඉලෙක්ට්‍රොනික වෙනවා. ඒ තොරතුරු මෙහෙට ආවට පස්සේ නැවත නිවැරදි තොරතුරු බවට සත්‍ය තොරතුරු බවට පරිවර්තන වෙනවා. මොකද මේකට හේතුව තමයි අර මම ඉස්සරන් කියපු හැකර්වරුන්ට නැත්තම් මේ දත්ත ලබා තුන්වන පාර්ශ්වයකට ගියොත් ඒක යම් අවභාවිතාවන්ට භාවිතා වෙන්න පුළුවන්. ඒත් මේක ක්‍රමවේදයේ විදිහට ඔයගලන්ට සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ ඉලෙක්ට්‍රොනිකව එන්නේ ඩීකෝඩ් කරලා මේ අවස්ථාව එක මධ්‍යස්ථානයකින් නම් අදාළ බැංකුවට ලබා දෙනවා. ඊට අදාළ ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් මේ ප්‍රතිලාභීන්ට මේ මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අභියෝග විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන් මේක මෙවැනි තොරතුරු තාක්ෂණයේ නිවැරදි ක්‍රමවේදයන් ඉතාමත් සුරක්ෂිතව සයිබර් ඇටැක්ස් වලට භාවිත සමාජලාට ලක් වෙන්න පුළුවන්. මේ වගේ තොරතුරු තාක්ෂණ තියෙන හින්දා ඒ වගේ අභියෝග තියෙනවා. මේ අපේ තියෙන මේ මුදල් ක්‍රමවේදයන් වලට අනුව තියෙන ගිණුම් භාවිතා කරන්න පුළුවන්. සමහර වෙලාවට ත්‍රස්තවාදී කටයුතු වලට නැත්නම් මුදල් විශුද්ධීකරණය සඳහා මෙවැනි කාරණා සඳහා යොදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් තියෙනවා කියලා දැනගෙන ඒවායින් ආරක්ෂා වීමට බැංකු පද්ධතිය Tamanට නිසි ක්‍රමවේදයක් ක්‍රියාපටිපාටියක් ඇති කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර මේවා ඒවායින් ආරක්ෂා වීම තමයි බැංකු වලට තියෙන අභියෝගය. ඒතර මේකත් එක්කම අපිට අවස්ථාවක් තියෙනවා. දැන් අපි අවස්ථාව තමයි දැන් අපි මේ ලංකාවෙන් පිටත මම හිතන්නේ මිලියන 2කට වැඩි ප්‍රමාණයක් ලංකාවෙන් පිටත ජනතාව ශ්‍රී ලාංකික වාසීන් ජීවත් වෙනවා. එතකොට ඒගොල්ලොත් අපිට මේ ක්‍රමය හරහා ඒගොල්ලන් උපයන මුදලුත් බැංකු පද්ධතියට හරහා එවා ගන්න පුළුවන් නම් ඒවයින් අපි ඩොලර් බැංකුවට ලැබෙන්නේ. එතකොට අපි මම ඉස්සෙල්ලා කිව්වා ප්‍රාග්ධන අවස්ථාව වලට යම් ආකාරයකින් විදේශ විනිමය අඩුවක් තියෙනවා නම් අපිට විදේශ විනිමය අදාළ බැංකුවලින් ලබා ගැනීම හැකියාවක් තියෙනවා ණය විදියට. ඉතින් ඔයගොල්ලන් තේරෙනවා ඇති දැන් මේ ණය විදියට ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ විදියට අපේ විදේශ විනිමය උපයන පුද්ගලයන් අපිට එවන්නේ විදේශ විනිමය. ඒතකොට අපේ අන්තර්ජාතික ගනුදෙනු වලට අවශ්‍ය කරන විදේශ විනිමය අපිට පුළුවන් මේ වගේ ප්‍රේෂණ පද්ධතියන් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා නම් මේ අපිට විදේශ විනිමය ආකර්ෂණය කරගන්න. එතකොට අපේ අවශ්‍ය වෙන අපේ දේශීයව අවශ්‍ය වෙන විදේශ විනිමය ලබා ගැනීමට දරන්න ඕන පිරිවැය ආම් මට්ටමින් පවත්වා ගන්න පුළුවන්. එතකොට ඒ වගේම මේ පුද්ගලයන් අපේ ගෙනුම් හරහා යම් ආකාරයක සටහනක් තියෙනවා නම් අපිට පුළුවන් ඒවා අනාගතයේදී ඒ පුදවිය ලංකාවට ආවම
ඒගොල්ලොන් අපේ ගනුදෙනුකරුවන් බවට පත් කරගෙන ඒගොල්ලන්ගේ අවශ්‍යතාවල් සරිලන මූල්‍ය විසඳුම් ලබා දීලා ඒගොල්ලොන්මුත් අපි අපේ බැංකු පද්ධතියට එකතු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකට ඒගොල්ලොත් අපේ අනාගත ගනුදෙනුකරුවන් බවට පත් කරන්නත් ඒ වගේම මේ විදේශ විනිමය වගේ දේවල් අරගෙන ඒවා විකිණීමෙන් අපිට ලාභයක් බැංකුවට කොමිස් ආදායමක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ විවිධ අවස්ථාවන් බොහෝමයකට මේ විදේශ විනිමය ප්‍රේෂණය හරහා අපිට සාකච්ඡාවට වාසිදායක තත්ත්වයකට භාවිතා කිරීමට හැකියාවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මොකද්ද මූලික ක්‍රමවේදය වයර් ට්‍රාන්ස්ෆර් හරහා වගේ හුමාරු මධ්‍යස්ථාන ඇති වෙලා තියෙන්නේ. ඇයි අරක වයර් ට්‍රාන්ස්ෆර් පිරිවැය වැඩි වෙන හින්දා ඒවයි මොකද්ද ක්‍රමයේ ඉලෙක්ට්‍රොනිකව ඒක කොහොමද මේ මුදල් වලට අදාළ තත්ත්ව හුමාරු වෙන්නේ කියන එක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. අභියෝග විදිහට මොනවද තියෙන්නේ? අභියෝග මේ අපේ පද්ධතිය නැත්නම් අපේ ඉගෙනුම් භාවිතා කරන්න පුළුවන් විවිධ අක්‍රමික කටයුතු වලට මම සඳහන් කරපු වගේම තවත් අවස්ථාවන් වලට විදියට අපි මේ විදේශ විනිමය නැවත අපිට බැංකුව වෙතට ගලා යෑමට සැලසීමෙන් විදේශ විනිමය ලබා ගැනීමට අපි දැන් පිරිවැය අඩු වෙනවා. ඒ වගේම විදේශ විනිමය විකිණීමෙන් අපිට යම් වෙනත් ආදායම් මාර්ගත් අනාගත ගනුදෙනුකරුවන් ඇති කර ගැනීමේ හැකියාවකුත් අපිට ලැබෙනවා. ඉතින් ඕක තමයි වාණිජ්‍ය බැංකුවක් විදියට අපිට ලැබෙන තත්ත්වය. රයිට්. කාංචනා කියලා දෙනවා පුද්ගලික විදේශ විනිමය ගිණුම් සහ ව්‍යාපාර විදේශ විනිමය ගිණුම් කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා. මම කිව්වා අපි ඉස්සලන් මේ සියලුම ගිණුම් භාවිතා කරලා තිබුණේ වෙනත් නම් වලින්. අපි කිව්වොත් රෙසිඩෙන්ෂල් ෆොරින් කරන්සි account නැත්නම් විදේශ විනිමය ගිණුම්. රෙසිඩෙන්ෂල් අපි කියලා කිව්වේ විශේෂයෙන්ම අපේ රටේ පුරවැසියන් පිටරට අවස්ථා ගනුදෙනු කරන අවස්ථාවන් වලදී අපි ඒ අවස්ථාවේදී කට්ටියට රෙසිඩෙන්ෂල් තත්ත්වයක් යටතේ කොහොමද ගනුදෙනු කරන්නේ? ඒ වගේ non residential අපේ ලංකාවේ පිටත රැකියාව කරනවා. නමුත් ලංකාවේ පදිංචි නේවාසික පුද්ගලයන් විදියට ඒගොල්ලෝ නැහැ. නමුත් ඒගොල්ලෝ පිටරට අපි දැන් කතා කරපු කාණ්ඩය අපි විදේශ විනිමය උපයන විදේශ ශ්‍රමිකයන් අපිට ඒ කාණ්ඩේ කලින් වැටලා තිබුණේ non residential. ලංකාවේ ජීවත් වෙන්නේ නැහැ. නමුත් ලංකාවේ පුරවැසියෝ. ඒතර ඒගොල්ලොන්ගේ මුදල් ලංකාවට ලබා දීමේදී සාමාන්‍ය ගිණුමක් කරා කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. මොකද ඒකට අපිට විශේෂිත වූ විදේශ විනිමය ඒ පනතට අනුව ගිණුම් ආරම්භ කිරීමේ අවශ්‍යතාවයක් තිබිලා තියෙන එක තමයි අපේ නීතිඥ රාමුව. එතකොට මේ අලුත් පනත අනුව තමයි මේ පුද්ගලික විදේශ විනිමය ගිණුම්. එතකොට මේ RFC සහ NRFC කියන කාණ්ඩ දෙකම ඒගොල්ලොන් පුද්ගලික විදේශ විනිමය ගිණුම්. මොකද ඒගොල්ලෝ රැකියාවක් කරලා තමයි අපිට මුදල් ලංකාවට එවන්නේ. එතකොට ඒ වගේම ඒ ලංකාවේ වැඩ කරලා ලංකාවෙන් පිටත වැඩ කරන කාණ්ඩය. ඒ වගේම ලංකාවෙත් ඉන්න පුළුවන් විදේශ විනිමය මුදල් උත්පාදනය කරන කාණ්ඩයක්. අපි ගත්තොත් එහෙම ඔයගොල්ලෝ ලසිත් මාලිංග IPL නැත්නම් ඔය වගේ ඒ වගේම යම් රැකියාවල විදේශ සේවාවන් කන්සල්ටන්සි උපදේශන සේවාවන් ලබා දෙන කණ්ඩායම් ඉන්න පුළුවන්. ඒ වගේ කට්ටියට අපිට මුදල් විදේශ විනිමය ගනුදෙනු සිදු වෙනවා. ඒගොල්ලන්ගේ මුදල් ලබාගෙන දෙන්න අපේ දේශීය යාගේ තියෙන ගිණුමට දාන්න බෑ රුපියල් account නේ. ඒකට ඒගොල්ලන්ට එම ගිණුම් විදේශ විනිමය ගිණුම් භාවිතා කරන්න පුළුවන් විදිහට ඒ ආරම්භ කරන්න පුළුවන් විදිහට නීතිය රාමුවක් විදිහට එයාට ආරම්භ කරන්න පුළුවන් ගිණුම තමයි පුද්ගලික විදේශ විනිමය ගිණුම. ඒකට ඒ වගේම ඉන්න පුළුවන් ලංකාවේ ව්‍යාපාර කටයුතු වල යෙදෙන කට්ටිය. අපි ගත්තොත් එහෙම ලංකාවේ ව්‍යාපාර අපනයන කටයුතු වල යෙදෙන තේ අපනයන කටයුතු වල යෙදෙන කාණ්ඩයක් ඉන්නවා නම් ඒ කාණ්ඩයට අනිවාර්යයෙන්ම ඒ අපනයනයට අදාළ විදේශ විනිමය ගිණුම් වලට ලැබෙනවා. එතකොට ඒ කාණ්ඩයට අපිට බිස්නස් එකක් නේ. ඒගොල්ලෝ ව්‍යාපාරයන් කරන්නේ. ඒ මුදල් ලබා ගැනීම සඳහා ව්‍යාපාර විදේශ විනිමය ගිණුමක් ආරම්භ කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ කාණ්ඩ දෙක අනුව අපි කාණ්ඩ දෙකක් යටතේ විදේශ විනිමය ගිණුම් ආරම්භ කරනවා. ඊට අපතරව අපි ආගම්‍ය විදේශ විනිමය ගිණුම් පිටරට පුද්ගලයන්ට මෙහි ආයෝජනය කරන්නත් මෙහා විගම්‍ය
ගිනුම් මේ ආයෝජනය කළ ලැබෙන ප්‍රතිලාභය එළියට ගෙනියන්න ඒ ආකාර අවශ්‍ය කරන ආකාරවලට අනුව ගිනුම් අපි සකස් කළා ඒ නීතිමය රාමුවන් යටතේ ඒ අවශ්‍ය කරන සූදානම් කිරීම සිදු කරනවා. ඒකට අපිට ඔයගලන්ට පැහැදිලිවම තේරුම් කරගන්න දෙයක් තමයි නීතිමය රාමුව යටතේ අපේ තියෙන සාමාන්‍ය නීති ගුණ භාවිතා කරන්න බෑ විදේශී විනිමය තනිපත් කිරීම සඳහා. ඒකට වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අදාළ ගිණුම් ක්‍රමවේදය තමයි අපි සාකච්ඡා කරන්නේ. තවත් එක්කෙනෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා. එතකොට සර් දැන් ආයි NRFC නැද්ද? එන්නවට තියෙන අන්න හරි. ඔයගොල්ලන්ට ඒක තමයි අරුණ පැහැදිලිම කරුණ. දැන් අපි පහුගිය කාලේ NRFC RFC කියලා අපි ගිණුම් වර්ගීකරණයක් දැන් ලංකාවේ භාවිතා වෙන්නේ නැහැ. දැන් අපි 2017 මේක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. ඉතින් දැන් භාවිතා වෙන්නේ PFC BFC කියන විදියට තමයි අපිට භාවිතා කරන්න. ඔයගොල්ලෝ වෙළඳ වෙළඳ දැන්වීම් වලට සවන් දෙනවා නම් අපි වෙනත් බැංකුවක නමක් පාවිච්චි කරනවා නෙමෙයි. නමුත් Bank of Ceylon එකේ ස්මාර්ට් රෙමිටන්ස් කියලා ඔයගලන්ට ඇහෙනවා ඇති. ඒ ස්මාර්ට් රෙමිටන්ස් එකේ ඔයගලන්ට විදේශ විනිමය ගිණුම් ඒගොල්ලෝ මාධ්‍යයේ ප්‍රචාරය කරනකොටම PFC ගිණුමේ ඔයගලන්ගේ මුදල් තැන්පත් කරන්න කියලා සඳහන් කරනවා. ඉතින් ඒවා ඉස්සර NRFC කියලා තමයි කිව්වේ. PFC ගිණුම කියලා ඔයගොල්ලෝ නැවත වඩා ස්මාර්ට් රෙමිටන්ස් ඇඩ් එකක් ඔයගොල්ලන්ට ඇහුනොත් එහෙම පොඩ්ඩක් අවධානයෙන් අහගන්න. ඒගොල්ලෝ ඒ PFC ගිණුමක් සම්බන්ධයෙන් එතනත් සඳහන් කරනවා. අනිවාර්යයෙන්ම උත්තරේ හරි. අනිවාර්යයෙන්ම අනාගතයේදී අපි විශාල අපි භාවිතා වෙන්නේ NRFC වෙනුවට PFC කියන කාණ්ඩයට. අපි එතනදී අපි වර්ගීකරණයේදීත් කතා කරා NRFC සහ RFC කියන දෙකම වැටෙන්නේ PFCA කියන පුද්ගලික විදේශ විනිමය ගිණුම් කාණ්ඩයට. මම හිතනවා ඔයගලන්ට ඒ කාරණා පැහැදිලි ඇති කියලා. right? එහෙමනම් අපි දැන් පොඩ්ඩක් වෙලාවත් අපිට නාස්ති වෙච්ච හින්දා උදෙන්ම අපි කෙලින්ම ඊළඟ පාඩමට යමු. එතකොට අපිට ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ඔයගලන්ට පොඩ්ඩක් පෙන්වුවොත් එහෙම බැංකු ව්‍යාපාර ආකෘති කියන බැංකින් බිස්නස් මොඩල් කියන එක තමයි අපිට දීර්ඝව සාකච්ඡා කරන්න වෙන්නේ. ඉතින් මේකත් ඊටමත් වාණිජ බැංකු කරන අංශය ගැන සාකච්ඡා කරොත් මේකත් ඊටමත් වැදගත් අංශයක් විදියට සාකච්ඡා කරන්න පුළුවන්. අපිට ඊටමත් විභාගීය පැත්තෙන් ගත්තත් ගොඩක් වෙලාවට දැන් අද අපි කරන බැංකින් බිස්නස් මොඩල් කියන එකයි අපි එන සතියේ උත්සාහ කරන්න බැංකින් channels අපි අලෙවි කරන ක්‍රමවේදයන් මේ දෙකෙන්ම ගොඩක් වෙලාවට මික්ස් වෙලා හරි එකකින් එකක් හරි ප්‍රශ්නයක් එන ආකාරයන් මම දැකලා තියෙනවා. ඉතින් මේකත් ඊටමත් විභාගීය පැත්තෙන් ගත්තාත් ඊටමත් වැදගත් අංශයක් විදියට සාකච්ඡා කරන්න පුළුවන්. right. එතකොට බිස්නස් මොඩල් එකක් කියන්නේ මොකක්ද කියලා ඔයගලන්ට මම හිතන්නේ ඉස්ලාම් අපිට සාකච්ඡා කරන්න පුළුවන් බැංකු වාණිජ බැංකු කරණයට අපිට පරිබාහිරව ඕනෑම ව්‍යාපාරයකට අදාළ බිස්නස් මොඩල් එකක් කියන්නේ කියන එක පොඩි පැහැදිලි කර ගැනීමක් කරගෙන මම හිතන්නේ ඊළඟ එක එකක් ගැන අපි සාකච්ඡා කරොත් හොඳයි කියලා මට හිතුණා. එතකොට ඔයගලන්ට යම් අවබෝධයක් තියෙනවා මේක වාණිජ බැංකු කරණයට මොකද්ද මේ බිස්නස් මොඩල් එකේ තියෙන සම්බන්ධය කියන එක. අපි ගත්තොත් එහෙම හැම බිස්නස් මොඩල් එකකටම අංශ 9ක් යටතේ හැම බිස්නස් මොඩල් එකක්ම අපි සාකච්ඡා කරනවා. එතකොට මේ අපේ බැංකු බිස්නස් මොඩල් එක අපි ගැන සාකච්ඡා කරනවා නම් මේ අපි ඒකේ පළවෙනි අංශය විදිහට සාකච්ඡා කරන්න පුළුවන් මේ මොඩල් එකට අදාළ key partnersලා නැත්නම් ප්‍රධාන පාර්ශ්වකරුවන් කවුද කියලා. හරි? ඉතින් අපිට කාට හරි කියන්න පුළුවන්ද අපි මේක සාකච්ඡාවක් විදිහට කරොත් එහෙම බැංකු ව්‍යාපාරයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් කවුද? බැංකු ව්‍යාපාරයට අදාළ වෙන අපිට සම්බන්ධ වෙන ප්‍රධාන පාර්ශ්වකරුවන් කීපයක් සඳහන් කරන්න පුළුවන්ද කාට හරි? සාමාන්‍ය දැනීම. හරි very good. අරුණ very good.
ඩිපොසිටර්ස් තැන්පත්කරුවන් ඕනෙමයි අපිට. මොකද තැන්පත්කරුවන්ගේ මුදල් අපි අන්තිමට ණය ලබා දෙන කණ්ඩායම් වලට සම්බන්ධ වෙන්නේ නේ දෙන්නේ. අපි මතක් කරගත්තොත් අපි පළවෙනි පාඩම ඌණ ඒකකයන් වෙත අතිරික්ත එකකයන් වලින් මුදල් ලබා දීමනේ ගලා යාම සැලැස්වීමෙන් අපි අතරමැදි මූල්‍යකරණය කියලා සාකච්ඡා කරේ නේද? ඒක මතක ඇති මම කියලා උත්සාහ කරනවා. ඒ වගේම අනිත් කාණ්ඩය තමයි විශාල අපි දැන් කතා කරපු ණය ගනුදෙනුකරුවන්. මේ කාණ්ඩ දෙක විශාල වශයෙන් අපි පාරදර්ශකරුවන් විදිහට අපි සාකච්ඡා කරන්න පුළුවන්. ඔව් අරුණ very good. අනිත් එක තමයි අපේ සෙන්ට්‍රල් බැංක් එක. සෙන්ට්‍රල් බැංක් එක කියන්නේ අපේ අනිවාර්යයෙන්ම නියාමනයට අදාළව සාකච්ඡාවට භාජනය වන අපි බැංකු පද්ධතියම නියාමනය කරන්නේ මේ සියලුම වාණිජ්‍ය බැංකු නියාමනයට ලක් කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව. ඉතින් මේවා තමයි ප්‍රධානම පාර්ශ්ව කරුවන් විදියට සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට බැංකුවක ඔයගලන්ට කියන්න පුළුවන්ද ඒකත් එක්කම ප්‍රධාන දැන් මම දැක්ක සමහර උත්තර මේ දෙවනියෙන් පන් අහන ප්‍රශ්න වලට උත්තර කීපයකුත් මම දැක්කා. පළවෙනි ප්‍රශ්නෙට ඔයගොල්ලෝ දානවා ක්‍රියාකාරකම් මොනවද? මේ අපි දැන් බැංකු ව්‍යාපාර ආකෘතියක් හැටියට සාකච්ඡා කරනකොට බිස්නස් මොඩල් එකක් ගැන කතා කරනකොට අපි ඕනෑම බිස්නස් මොඩල් එකකට සාකච්ඡා වෙනකොට යම් ව්‍යාපාර ක්‍රියාකාරකම් සාකච්ඡා වෙනවා. අපි බැංකු ව්‍යාපාරය ගත්තොත් එහෙම සිදුවෙන ප්‍රධාන ව්‍යාපාර ක්‍රියාකාරකම් කීපයක් කතා කරන්න පුළුවන් කියන්න පුළුවන්. අන්න හරි. ෆයිනෑන්ෂියල් ඉන්ටර්මීඩියේෂන්. ඒ කියන්නේ අතරමැදි ක්‍රියාවලිය කියන එක එක්තරා ක්‍රියාකාරකමක් නේද? අපි අර ඌණ ඒකකයන් වෙතට අතිරික්ත ඒකකයන්ගෙන් මුදල් ලබා දෙන ක්‍රියාවලියම එක්තරා ක්‍රියාවලියක් විදිහට සඳහන් කරන්න පුළුවන්. තවත් අපි ගත්තොත් එහෙම තැන්පත්කරුවන්ගේ මුදල් ආකර්ෂණය කරගෙන තැන්පතුව ලබා ගැනීමත් නැත්නම් අපි ඩිපොසිට් මොබිලයිසේෂන් කියන එකත් අනිවාර්යයෙන්ම අපේ ක්‍රියාකාරකමක් කියලා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම බැංකු පද්ධති අපි කිව්වා අපි ණය ලබා දෙනකොට අවදානම් විවිධාංගීකරණයකින් යුතුව ලබා දෙන එක තමයි ඒ ණය ලබා දෙන. එතකොට ණය විශ්ලේෂණ ක්‍රියාවලිය නැත්නම් ලෝන් ක්‍රෙඩිට් ඉවැලුවේෂන් කියන එකත් අපිට ඒකත් ක්‍රියාවලියක් විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. ඔව් ඒ කෙනෙක් කියන ෆයිනෑන්ෂියල් ලිටරසි මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳව දැනුමක් ලබා දීමත් ක්‍රියාවලියක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඉතින් අපි දැන් ව්‍යාපාරයක් විදිහට අපි දෙවෙනි කාරණයක් කතා කරා. පළවෙනි එක පාර්ශ්වකරුවන් කවුද කියලා අපි දැනගන්න ඕනේ ව්‍යාපාර මොඩලයක් ගැන සාකච්ඡා කරනකොට. ඒ වගේම ඒ ව්‍යාපාරයට අදාළ ප්‍රධාන ක්‍රියාකාරකම් මොනවද කියලා අපි දැන් සාකච්ඡා කරා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම බැංකුවක් වෙතට නැත්නම් ඕනෑම ව්‍යාපාරයකට අපි ඒකට කියනවා ඉංග්‍රීසියෙන් value proposition කියලා. ඒ කියන්නේ බැංකුවකට ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමේ ප්‍රධාන ක්‍රමවේදයක් තමයි අපි මොකද ගනුදෙනුකරුවන්ට මොකද්ද අපි එකතු කරන අගය. ඒ අනුව මොනවද අපි මේක අගයක එකතු කරන්න තමයි ගනුදෙනුකරුවන් ඒ අදාළ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙන්නේ. අපි උදාහරණයක් ගත්තොත් එහෙම ඔයගොල්ලෝ කීල්ස් සුපර් මාකට් එකට යනවා ඇතිනේ. හරි. ඒ වගේම තව පොඩි මිනි සුපර් මාකට්ුත් තියෙනවනේ. ඒ දෙකේ ප්‍රධානම වෙනසක් විදිහට ඔයගලන්ට දැක්කොත් එහෙම ඔයගලන්ට පහසුවෙන්ම තේරුම් කරගන්න පුළුවන් කාරණයක් ගත්තොත් එහෙම ඕගලන් දන්නවා කීල්ස් එක ඉස්සරහා ලොකු කාර් පාක් එකක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට උවමනා කරලා තියෙන්නේ යමක් වියදම් කරන ගනුදෙනුකාර කණ්ඩායමක් ආකර්ෂණය කරගන්න. එතකොට මේ පහසුකම ගනුදෙනුකරුවන්ට අවශ්‍ය කරන මිලදී ගන්න ඉස්සලා ඒගොල්ලන්ගේ කාර් එක නැත්නම් වාහනය සුරක්ෂිතව පාක් කරගන්න පුළුවන් වෙන්න එපයි. පහසුව නේද? අතුලට ගියාම හොඳට එයා කන්ඩිෂන් දාලා ඒගොල්ලන්ට දාඩි දාන්න නැතුව ඒගොල්ලන්ගේ බඩු බාහිර ආයදී ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේක තමයි වැලියු ප්‍රොපොසිෂන් එක කියන්නේ සුපර් මාකට් චේන් එකක. ඒතකොට අපිත් බැංකු ව්‍යාපාරය ගත්තොත් එහෙම මොකක්ද ඔයගලන්ට අපිට බැංකුවක් විදිහට දෙන්න පුළුවන් වැලියු ප්‍රොපොසිෂන් එක. ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමේ ක්‍රමවේදය යටතේ ඔයගලන්ට කරුණු කීපයක් සඳහන් කරන්න පුළුවන්. ඔව් ඉන්ට්‍රස්ට් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒක අනිවාර්ය අංගයක්නේ. ඉන්ට්‍රස්ට් එකට අමතරව අඩු පොලිය තියෙන තැන් වලට ආකර්ෂණය වෙනවා. ඉන්ට්‍රස්ට් එකට අමතරව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අර මං ඉස්සෙල්ලා කිව්වා දැන් අපි කීල් සුපර් මාකට් එකට ගියාම අනිවාර්යෙන් බඩු තියෙන්න එපයි. ලාභයට බඩු තියෙන්න ඕනේ. ඒක අනිවාර්ය මේ අංගයක්. ඔව් අන්න හරි. කස්ටමර් සර්විස් එක.
කියන්නේ පාරිභෝගික සුපිරි පාරිභෝගික සේවයක් ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඔයගලන්ට ඒකනේ මම හිතන්නේ බැංකුවල වැඩ කරන කට්ටිය දන්නවා ඇති කවුන්ටර්ස් වලට ගන්දිනු කඩුවේ කාම පොඩ්ඩක් hina වෙලා කතා කරන්න good morning කියන්න මේ නැත්තම් good evening කියන්න. ඒ වගේ ආචාරශීලීව සරගන්න කියලා කියන්නේ මොකද අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා ගන්දිනුකාර කණ්ඩායම් වලට ඒ අදාළ සුවදශීලී ආචාරශීලී සේවයක් ලබා දීමට. ඒක එක වැලියු ප්‍රොපොසිෂන් එක. අපි ගත්තොත් එහෙම ඔයගොල්ලන් බැංකුව විවිධ බැංකුව වලට ගියාම සමහර කට්ටිය ඔරෝගෙන ඉන්නවා, සමහර කට්ටිය ඇවිල්ලා ඉන්නවා කවුන්ටර්ස් වලටත් ඇවිල්ලා ගන්දිනු කරන්න. අපි ගත්තොත් එහෙම දැන් මේ පේමන්ට් සිස්ටම් අපි ගිය සතියේ සාකච්ඡා කරා. ඒ හැම පේමන්ට් සිස්ටම් එකක්ම ඉන්ට්‍රොඩියුස් කරන්න අපි ක්‍රෙඩිට් කාඩ් වලට ඕන නම් ගෙවන්න කවුන්ටරේ ඉන්න නැතුව මැෂින් එකකින් ගෙවන්න එක්කෙනෙක් උදව් කරන්න කෙනෙක් ඉන්නවා. මේ වගේ ඒගොල්ලන්ගේ ගෙවීම් පද්ධතිය ATM එකෙන් නැත්නම් ඉන්ටර්නෙට් බැංකින් නැත්නම් මොබයිල් බැංකින් මේ සියලුම ක්‍රම වලින් ඒගොල්ලන්ගේ නම්‍යශීලීව තමන්ගේ ගනුදෙනු කර ගැනීමේ හැකියාවන් ඉදිරිපත් කරලා තියෙනවා. මේවා තමයි වැලියු ප්‍රොපොසිෂන්. අපි එන සතියේ සාකච්ඡා කරනවා කිසිම ශාඛාවක් නැතුව උනත් බ්‍රාන්ච්ලස් බැංකින් කියලා අපි කියනවා. ශාඛා රහිත බැංකුකරණයක් දැන් සාකච්ඡා වෙනවා. ඒකට කොහොමද ක්‍රමවේදය? ඉතින් මේ ඔක්කොම වැලියු අලුතෙන් එන වැලියු ප්‍රොපොසිෂන් ගනුදෙනුකාර කණ්ඩායමන් ආකර්ෂණය කර ගැනීමේ අනිවාර්යයෙන්ම නම්‍යශීලීව ඒ අවශ්‍ය කරන පහසුව යටතේ තමන්ගේ සේවාවන් ලබා ගැනීමේ හැකියාව ලබා දෙනවා. අපි දැන් කරුණු තුනක් සාකච්ඡා කරා ව්‍යාපාර නැත්නම් බිස්නස් මොඩල් එකට සම්බන්ධව පාර්ශ්වකරුවන් කවුද? ප්‍රධාන ක්‍රියාකාරකම් කවුද? ඊට පස්සේ අපි value proposition නැත්නම් අගයක් එකතු කර ගැනීමේ ක්‍රමවේදය මොකක්ද? ඊට පස්සේ අපි තවත් කාණ්ඩයක් විදිහට තවත් අපි සාකච්ඡා කරපු කාරණයක් තමයි customer relationship. අපි කිව්වත් ගනුදෙනුකාර කණ්ඩායම් එක්ක සම්බන්ධතාවය ඇති කරගන්න ක්‍රමවේද. අපි ගත්තොත් එහෙම බැංකු සියල්ලටම වගේ අද call centers තියෙනවා, customer service centers තියෙනවා. මේ හැම එකටම තමන්ගේ සේවාවක් ලබා ගැනීමට යම් අපහරිතාවයක් තිබුණොත් එහෙම සම්බන්ධ කරගන්න පුළුවන්. බැරි වුණොත් එහෙම call center එකට කතා කරලා තමන්ගේ ගැටලුවක් निराකරණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම අද අපි සාකච්ඡා කරනවා යම් අපි corporate banking ගත්තොත් එහෙම වෙනම relationship managers-ලා ඉන්නවා. සමහර ගිණුම් එක account එකක්ම handle කරන්න. එතකොට ඒ relationship manager එක ගිණුමක්ම ඒට ගිණුමට අදාළ සියලුම ගනුදෙනු ඒ අදාළ ගනුදෙනුකරුත් එක්ක සාකච්ඡා කරලා ඒගොල්ලන්ට උමනා උපදේශනයන් ඒ වගේම ඒගොල්ලන්ට උමනා සේවාවන් ලබා දීමට කැපවෙච්ච සේවක මණ්ඩලයක් ඇති කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේ තත්ත්වයන් ඇති වෙලා තියෙන අපි ඒ customer relationship එක අපි දැන් CRM model customer relationship management කියන අපි ඒ වගේ models ගැන සාකච්ඡා කරනවා තොරතුරු තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙලා. ඉතින් අපි මේ විදිහට තමයි අපි ගනුදෙනුකාර කණ්ඩායම් ව්‍යාපාර මොඩලයක් ආකෘතියක් යටතේ ව්‍යාපාරය මොකක් වුණත් ඒක බැංකු ව්‍යාපාරයක් වුණත් නැත්නම් අපි රීටේල් සුපර් මාකට් චේන් එකක් වුණත් මේවා අදාළයි. ඉතින් අපි මේක බැංකුවට අදාළ විදිහට තමයි මේ බැංකු ව්‍යාපාර ආකෘතියට අදාළ කරුණු අපි සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට කතා කරොත් එම අපි බැංකුව ක්‍රියාත්මක වීමේදී ඊට අදාළ වෙන ප්‍රධාන key resources නැත්නම් ප්‍රධාන සම්පත් මොනවද බැංකුවකට තියෙන්න ඕන මොනවද key resources අද වර්තමාන තත්ත්වයන් යටතේ තරංකාරී වෙළඳපොළක් යටතේ ක්‍රියාත්මක වෙන්න නම් බැංකුවකට තියෙන්න ඕන මොනවද ප්‍රධාන පෙළේ සම්පත් ඔයගොල්ලන් හිතන එක තියෙන එකක් දෙකක් තුනක් කියන්නකෝ බලන්න. අරුණ කියන account variations එක products අපිට ඒ කියන්නේ විවිධාකාර products ලබා දීමේ හැකියාවක් තියෙනවා. හරි product development තියෙනවා. ඔව්. තව මොනවද තියෙනවා? ඒක product development එක කරන්නේ කවුද? ඒක එක resource එකක් තමයි මේ product development එක කරන්නේ. කවුද? ඒතකොට එහෙම කරන්නම් මොන වගේ සම්පතක්ද අපිට තියෙනවා? human resources. excellent. එතකොට මානව සම්පත හොඳ මානව සම්පතක් තියෙනවා නේද? එතකොට මේ මානව සම්පත ඇතුලේ හොඳ අපිට ඉන්න පුළුවන් customer relationship එක තියෙන හොඳ කට්ටිය ඉන්න පුළුවන්. ඒ වගේම අපිට ඉන්න පුළුවන් හොඳ product develop කරන හොඳ market segment එකක්ම ගනුදෙනුකාර කණ්ඩායමකටම ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගැටලු අඳුනාගෙන ඒකට solution එක නැත්නම්
ඒකට අවශ්‍ය කරන කස්ටමර්ට තමන්ගේ ගැටලුවට උත්තර ලබා දෙන සොලියුෂන් එකක් දෙන ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරන කණ්ඩායමකදී අපි මේකට පැහැදිලිවම තියෙනවා අපිට key resource එකක් තමයි human resources. ඒ වගේම තවත් resource එකක් තමයි අපි දැනටත් සාකච්ඡා කරා ගනුදෙනුකාර කණ්ඩායම යටතේ තැන්පතු. එතකොට තැන්පතු බැංකුවකට තියෙන්න ඕන. අපි ඒක කියන කාසා කියලා අපි නේද? current accounts and savings balances. අපි deposits වලට සාපේක්ෂව FDs අපි current accounts වී FDs වී ඔක්කොම ගත්තම අපි කාසා percentage කියලා කියන්නේ අපි තුමු එක බැංකුවක බිලියන 500ක් තියෙනවා නම් සම්පූර්ණම තැන්පතු. එතකොට බිලියන 500න් අපි හිතමු බිලියන 20ක් තියෙනවා කාසා current accounts and savings balance බිලියන 30ක් තියෙනවා බිලියන 30ක් තියෙනවා FDs. එතකොට මේකේ කාසා percentage එක කවුට හරි හදාලා කියන්න පුළුවන්ද? බිලියන 500න් 200ක් කාසා තියෙනවා 300ක් තියෙනවා FDs. එතකොට 300යි 200යි 500යි. එතකොට කාසා percentage එක හදනවා නම් අපි කාසා percentage එක percentage එකක් විදිහට නැත්නම් ප්‍රතිශතයක් විදිහට ඔයගොල්ලෝ කියන්නේ කීය කියලා. මෙතන ගැටලුව පැහැදිලි. බිලියන 500ක් තැන්පතු තියෙනවා. ඒ තැන්පතු වලින් බිලියන 200ක් කාසා current account savings balance බිලියන 300ක් FDs. එතකොට අපි කාසා balance එක හදන්නේ 500න් ඒ කියන්නේ 200 උඩ 500 යට. එතකොට එහෙම ගත්තොත් එහෙම 140ක් කාසා percentage එකක් තියෙනවා කියන එක තමයි අපි ඒක සාකච්ඡා කරන්නේ. ඉතින් අපි වාණිජ්‍ය බැංකු බොහොමයක්ම උත්සාහ කරනවා මේ 40 වගේ අවට කාසා බැලන්ස් එකක් තියන්න. මොකද කාසා තමයි current account වලට අපි ගනුදෙනුකරුවන්ට කීයක්වත් ගෙවන්නේ නැහැ පොලියක්. එතකොට ඒක ඒ වගේම savings account වලට ඉතාමත් අඩු පොලි අනුපාතිකයක් ගෙවන. එතකොට බැංකුවේ 140ක විතර තැන්පතු වලින් ප්‍රමාණයක් මේ දෙකේ තියෙනවා නම් පිරිවැය ඒ කියන්නේ පොලි වලට ගෙවන්න ඕන පිරිවැය අඩු වෙනවා. එතකොට ලාභදායීතාවයේ ආකාරයෙන් අපිට වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් ඔයගලන්ට මතක තියාගන්න කාසා percentage එක හදන්නේ තැන්පතු වල තියෙන තැන්පතු ප්‍රමාණය සාපේක්ෂ වශයෙන් මුළු තැන්පතු වලට. එක තැන්පතු ස්ථිර සහ කාසා එකතු කරාම එන්නේ මුළු තැන්පතු ප්‍රමාණය. ඒකෙන් කාසා ප්‍රමාණය percentage එකක් විදිහට ගත්තම තමයි කාසා කියලා කියන්නේ. හරි. එතකොට ඒක සාමාන්‍ය 40වට තමයි බැංකු තියාගන්න උත්සාහ කරන්නේ. අපි ඒකත් එක්ක අපි key resources සාකච්ඡා කරා. තැන්පතු මානව සම්පත දැන් කාලේ ගත්තම ඔයගලන්ට තවත් සම්පතක් නැතුවම බැරි කාලයක් මම හිතන්නේ තොරතුරු තාක්ෂණය IT resource එකක්. ඒකත් සම්පතක්. ඒක නැති වුණොත් එහෙම අපිට මේ අපි සාකච්ඡා කරපු payment system අපි ඒවා බොරු කතන්දරයක් අපිට ඒ වගේම බැංකු පද්ධතිය මධ්‍යගත පද්ධතියක් හැටියට සාකච්ඡා කරන්න බැරි වෙනවා. අපිට මොබයිල් බැංකින් ඒ වගේම ඉන්ටර්නෙට් බැංකින් වැනි ගනුදෙනු කිරීමේ හැකියාවක් නැහැ. මේ තොරතුරු තාක්ෂණය තිබුණ නැත්නම් එතකොට ගනුදෙනුකාරවලට නම්‍යශීලීව ඒගොල්ලන්ගේ සේවය ලබා ගැනීමේ හැකියාවක් නැහැ. එතකොට key resources විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන් මේ විදිහට අපි දැන් සාකච්ඡා කරපු සම්පත් සියල්ල. එතකොට දැන් අපි සාකච්ඡා කරා business model එකකට අදාළ වෙන කරුණු බොහොමයක් සාකච්ඡා කරා නේද? 6ක් විතර සාකච්ඡා කරා. ඊට පස්සේ තවත් අපිට ගනුදෙනුකරුවන් බැංකුව වෙතට එකතු වෙන ක්‍රමවේදයක්. මොනවද බැංකුවක් එක්ක අපි එන සතියේ මේක දීර්ඝව පාඩමක් විදිහටම සාකච්ඡා කරනවා. නැත්නම් අපි මේකට කියනවා banking channels කියලා. හරි. ඒ channels විදිහට ඔයගලන්ට කීපයක් අපිට බැංකුවත් එක්ක ගනුදෙනුකරුවන් සම්බන්ධ වෙන ක්‍රමවේදයන් කීපයක් ඔයගලන්ට නම් කරන්න පුළුවන්. කාට හරි සාමාන්‍යයෙන් සිල්ලර ගනුදෙනුකරුවෙක් බැංකුවක් එක්ක සම්බන්ධ වෙන්නේ මොන ආකාරයෙන්? අපි ඒකට උත්තරේ කියමු ඉතින්. ඒකට අනිත් ඒවා අපිට එකින් එක ගන්න පුළුවන්. ගනුදෙනුකරුවක් බැංකුවක් අඳුනගන්නේ account එකක් ඕපන් කරන්න එන්නේ කොහාටද? channels කියලා කියන්නේ ඒකයි.
අන්න හරි. පළවෙනිම ක්‍රමය තමයි බ්‍රාන්චස් නේද? සිල්ලර ගනුදෙනුකරුවෙක් බ්‍රාන්ච් එකට තමයි එන්නේ. එතකොට බ්‍රාන්ච් වගේ ඒ වගේ අපි ගනුදෙනුකරුවන්ට සේවා ලබා දෙන අනිකුත් ක්‍රමවේදයන් මොනවද? බ්‍රාන්ච් එක තමයි අපිට ගෙන්න ගන්න තියෙන ප්‍රධානම ස්ථානය. තව මොනවද අපි ගනුදෙනුකරුවන් සම්බන්ධ කරගන්න ක්‍රමවේද? ඔන්ලයින් බැංකින්. අන්න හරි. එතකොට ATM යන්ත්‍ර, ඉන්ටර්නෙට් බැංකින්. හරි. ඒතර ඔයගොල්ලෝ තමයි අපි සාකච්ඡා කරොත් එහෙම වෙනත් channelයන් අපි බැංකු ගනුදෙනුකරුවන් බැංකුවත් එක්ක එකතු කරගන්නා සම්බන්ධ කරගන්නා channelයන් විදිහට තමයි මේක නැත්තම් අලෙවි කරන ක්‍රම විදිහටත් අපි සාකච්ඡා කරන්නේ ඔය කාරණේම තමයි. එතකොට බිස්නස් මොඩල් එකක් තියෙනවා නම් අපි ගත්තොත් එහෙම මේ කාරණයක් ගනුදෙනුකරුවන් ඒ අදාළ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ කරගන්නා channelයන් වැඩි වෙන්න අපිට පුළුවන් ගනුදෙනුකරුවන් සම්බන්ධ කරගන්න මේ ක්‍රමවේදයනොත් ක්‍රම මාර්ගයෙන් වැඩි වෙන ගනුදෙනුකරුවන් ප්‍රමාණය වැඩි වෙනවා, ගනුදෙනු ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඒකත් එක්කම ආදායම වැඩි වෙනවා. ඉතින් අපි ගත්තොත් එහෙනම් මම ඉස්සෙල්ලා කියපු වගේ දැන් මේ වගේ බ්‍රාන්ච් එකක් නැතුව වුණත් ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් තමයි අපි සාකච්ඡා කරන්නේ. කියන්නේ බ්‍රාන්ච් එකක් නැත්නම් ඒගොල්ලොන් සම්බන්ධ කරගැනීම ඉන්ටර්නෙට් නුත් නැති පළාත් තියෙනවනේ. ඒතර ඒගොල්ලන්වත් සම්බන්ධ කරගන්න ක්‍රමවේදයක් දක්වා මේ අලවෙනි නැත්නම් channelයන් දියුණු වෙලා තියෙනවා. අපි එන සතියේ එක දීර්ඝවදින් සාකච්ඡා කරන හින්දා අපි එතනින් නවත්තමු. එතකොට දැන් අපි මේ කාරණා 7ක් ගැන සාකච්ඡා කරා. ඉතින් ඊට අමතරව අපිට කාරණා දෙකක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එකක් තමයි ව්‍යාපාරයක් විදියට අපි මොඩලයක් ගැන සාකච්ඡා කරනවා නම් මොනවද මේ හරහා දැන් මේ ඔක්කොම ගනුදෙනුකරුවොත් සම්බන්ධ වුණානේ අපිට. එතකොට ආදායම් මාර්ග මොනවද? අපි ගත්තොත් එහෙම බැංකු ව්‍යාපාරය ගත්තොත් එහෙම ආදායම් මාර්ග ප්‍රධානම පොලි ආදායම් මාර්ගය තමයි අපි සතියකට ඉස්සෙල්ලා අපි සාකච්ඡා කරපු ප්‍රොඩක්ට් සියල්ලම අපි බෙදුවා කාණ්ඩ දෙකකට නේද? එකක් තමයි පොලි ආදායම් ලැබෙන products and services, අනිත් එක තමයි පොලි නොවන ආදායම් ලැබෙන කාණ්ඩයේ තියෙන කොමිස් ආදායම. එතකොට මේ අපිට ආදායම් ලැබෙන ක්‍රමවේදයන් මොනවද කියලාත් අපිට මේ මොනවද ක්‍රමවේදයන් මොන වගේ ආකාරයකටද ලැබෙන්නේ කියන එකත් අපිට මේ ව්‍යාපාර බිස්නස් මොඩල් එක ඇතුළේ සාකච්ඡා කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මොනවද මේ ආදායම් ලැබෙන ක්‍රමවේදය? ඊට පස්සේ අපි එකේ මේ මොඩලේ කොස්ට් ස්ට්‍රක්චර් එක නැත්නම් පිරිවැය ආකෘතිය මොකක්ද කියලා දැනගන්න ඕනේ. කාටද අපි ගත්තොත් එහෙම සාමාන්‍ය වාණිජ බැංකුවක මොඩල් එක ගත්තොත් එහෙම වර්තමානයේ වැඩි ප්‍රමාණයක් ඒගොල්ලන්ගේ පිරිවැයෙන් වැඩි ප්‍රතිශතයක් අනිවාර්යයෙන්ම සේවක මණ්ඩලයට යනවා. ඒ වගේම පොලි තැන්පත් කරනවන්න පොලි ගෙවීමට යනවා. එතකොට IT වලට ඒ වගේ මේන්ටනන්ස් වලට යනවා. ඉතින් මේ පිරිවැය ආකෘතිය මොකක්ද? ඉතින් මේ කරුණු 9 ඕනෑම ව්‍යාපාරයකට අදාළයි. ඉතින් මේ කරුණු 9ට තමයි අපේ ව්‍යාපාර සියල්ලම ව්‍යාපාර නැත්නම් ව්‍යාපාර ආකෘතිය සැකසීලා තියෙනවා. මෙතන මේ කරුණු 9ත් එක්ක අපි යමු තොරතුරු ඩීටේල් එක්ක අපි කතා කරමු. මොකක්ද අපේ අද පාඩමට අදාළ ව්‍යාපෘති ආකෘතියට අදාළ දැන් අපි යම් වටපිටාවක් ගොඩනගා ගත්තනේ ව්‍යාපෘති ආකෘතියකට අදාළ කරුණු 9ක් ගැන සාකච්ඡා කරානේ. එක පාර්ශවකරුවන් ගැන කතා කරා, ප්‍රධාන ක්‍රියාකාරකම් ගැන කතා කරා, වැලියු ප්‍රොපොසිෂන් එක තාගය එකතු කරන ක්‍රමවේදය කතා කරා, ගනුදෙනුකරුවන්ගේ සම්බන්ධතාවය ගොඩනගා ගන්න කාර්ය කතා කරා. එතකොටම ගනුදෙනුකාර කණ්ඩායම් ගැන කතා කරා. මොන වගේ ගනුදෙනුකාර කණ්ඩායම්ද අපිට සිල්ලර ගනුදෙනුකරුවන් එනවා, ආයතනික ගනුදෙනුකරුවන් ඉන්නවා. ඒ වගේ විවිධ ආකාරයේ ගනුදෙනුකාර කණ්ඩායම් ගැන කතා කරා. ප්‍රධාන සම්පත් ගැන කතා කරා. ඒ වගේම channelයන් ගැන කතා කරන තාලෙවි ගැන ක්‍රමවේදයන් කතා කරා. පිරිවැය ආකෘතිය, ආදායම් ලබා ගන්න ක්‍රමවේදයන් ගැන කතා කරා. මේ සියලුම කාරණා එකට දාලා අපිට පුළුවන් මේ බැංකින් බිස්නස් මොඩල් එක යම් ආකාර කීපයකට කොටස් කීපයක් යටතේ වෙනස් වූ කරුණු සම්පින්ඩණය යුතු වෙච්ච ගනුදෙනුකාර කණ්ඩායම් වලටම ආවේනික වූ කාණ්ඩ ලෙස අපිට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ බිස්නස් මොඩල් එක. ඉතින් අපි පළවෙනි එකට දැන් යමු. පළවෙනි ස්ලයිඩ් එකේ තියෙන මේක තමයි අපේ මොඩල් ඇතුළත මේ ව්‍යාපාරයක් විදියට අපි එක එක ගනුදෙනුකාර කණ්ඩායම් වෙන්වෙන්ව හඳුනාගත්ත වෙන වෙනම ව්‍යාපාර මොඩලයේ තියෙන
උප ඒකකයන්. පළවෙනි බැංකුකරණ කාණ්ඩය තමයි රීටේල් බැංකින් නැත්නම් සිල්ලර බැංකුකරණය. හරි. ඊට පස්සේ අපි කෝපරේට් බැංකින් ලොකු ආයතනත් එක්ක අපි බැංකුකරණය අපි යෙදෙන ක්‍රමයට අපි කියනවා ආයතනික බැංකු ක්‍රමය කියලා. ඊට පස්සේ ඉතාමත් විශාල ප්‍රමාණයේ ගනුදෙනු කරන ඉතාමත් බැංකුවට වටිනම අපි ගත්තොත් බැංකුව ගත්තොත් top 10 කස්ටමර්ස්ලා ඔයාලා අහලා තියෙන top 20 කස්ටමර්ස්ලා ඒගොල්ලෝ ණය ගත්තොත් ඒගොල්ලොන් තමයි වැඩියෙන්ම අරගෙන තියෙන්නේ තැන්පතු තියලා තියෙන්නේ ඒගොල්ලෝ කොමිස් ආදායම ගත්තත් ඒගොල්ලෝ තමයි වැඩියෙන් දීලා තියෙන්නේ ඉතින් මේ වගේ අපිට බැංකුවකට වැදගත් වෙන පුද්ගලික ගනුදෙනු කරුවන් ඉලක්ක කරගෙන අපිට ඒ මොඩලය සකස් කර ගැනීම නැත්නම් වෙනමම ගනුදෙනුකාර කණ්ඩායමක් විදිහට ඒගොල්ලෝ හඳුනගෙන ඒ සේවාව දෙන්නේ කොහොමද කියන එක තමයි පුද්ගලික බැංකුකරණය යටතේ සාකච්ඡා වෙන්නේ. ඊපස්සේ ගනුදෙනු බැංකුකරණ නැත්නම් ට්‍රාන්සැක්ෂනල් බැංකින් කියලා අපි සාකච්ඡා කරනවා. අපි ගනුදෙනුකරුවන්ට ඒගොල්ලන්ගේ ගනුදෙනු පහසුවෙන් කර ගැනීමත් ඒ වගේම ඒ ගනුදෙනු කිරීම තුළින් ඒගොල්ලන්ගේ ආයෝජනයන් ඉතාමත් සඵලදායී ආකාරයට කිරීමට සැලැස්වීම තුළින් බැංකු පද්ධතිය තුළම ඒගොල්ලන්ගේ අවශ්‍ය කරන සියලුම ආයෝජන ක්‍රියාවලියන්ට උදව් කිරීම තුළින් ලෝන් එකක් ගන්නවා කියන්නේ එකක් අපිට තවත් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් තියෙනවානේ ඒගොල්ලන්ගේ අරමුදල් කළමනාකරණය ආයෝජනය කළමනාකරණය මේ වගේ විවිධ සේවාවන් සැපයීමේ හැකියාවක් තියෙනවා බැංකුවකට යම් ආදායමක් ලබා ගැනීමේ අරමුණ ඇතුව. ඒත් ඒවා ගැන සාකච්ඡා කරන්න පුළුවන් එකත් වෙනමම ගනුදෙනුකාර කණ්ඩායම. ඊට පස්සේ අපි කතා කරනවා අක්වැරල බැංකුකරණය. අක්වැරල බැංකුකරණය යටතේ අපි සාකච්ඡාවට විශේෂයෙන්ම භාජනය කරන්නේ ඔයගොල්ලෝ දන්නවා BOI ආයතනත් එක්ක විදේශ අපි දැන් ඉස්සෙල්ලා කතා කරානේ විදේශ විනිමය ගිණුම් සම්බන්ධයෙන්. ඒතර විදේශ විනිමය ගිණුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය තියෙන විදේශ විනිමයත් එක්ක ආනයන අපනයන විදේශ වලින් ඍජු ලංකාවට නැත්නම් රටට එන ඍජු ආයෝජනයන් එක්ක වැඩ කරන කාණ්ඩයන්. ඒතර ඒගොල්ලන් කාණ්ඩයත් අපිට එකතු කරගත්තොත් තමයි ඒගොල්ලන්ගෙන් අර අපි ඉස්ලාම් ප්‍රේෂණ කණ්ඩායමෙන් ලබා ගත්තා වගේ විදේශ විනිමය අපිට මේ අක්වරල කාණ්ඩයත් එකතු කරගන්න පුළුවන් නම් ඒගොල්ලන්ගෙන් අපිට මේ ව්‍යාපාරයේ ස්වභාවය හරහාම ලැබෙන විදේශ විනිමය අපිට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර අපිට විශේෂයෙන්ම අපේ බැංකුව ඇතුළත ඉන්ටර්නලි නැත්නම් අභ්‍යන්තරයේ අවශ්‍ය වෙන විදේශ විනිමය අපිට එළියෙන් ගිහිල්ලා අවශ්‍යතාවයක් නැහැ ලබා ගන්න පිරිවැයක් යොදලා මේක ස්වභාවික ක්‍රමවේදය හරහා අපිට මේ අක්වරල බැංකුකරණය අපිට ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා හොඳින්ම අපිට පුළුවන් ඒ ගනුදෙනුකාර කණ්ඩායමුත් එකතු කරගන්න. ඒත් ජගත් බැංකුකරණය යටතේ අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් බැංකුකරණයේ අපි ප්‍රධානම ක්‍රමවේදය තමයි අපි ඉස්සන් සාකච්ඡා කරපු අතරමැදි මූල්‍යකරණය. ඉතින් අපි තැන්පත්කරුවන්ගේ මුදල් ලබාගෙන අපි ණය ලබා දෙන. ඊට අමතරව බැංකුව අද දැන් විවිධ බැංකුකරණ ප්‍රධාන බැංකුකරණ ඒ අතරමැදි ක්‍රියාවලියට අමතරව වෙනත් ව්‍යාපාරවල යෙදෙන්න පටන් අරන් තියෙනවා. ඔයගොල්ලෝ ගත්තොත් මේ උදාහරණයක් සමහර බැංකු වලට තියෙන රක්ෂණ සමාගම්. අපි HNB බැංකුවට ගත්තා HNB ඇෂුරන්ස් කියලා තියෙනවා. හරි? සමහර බැංකු වල තියෙනවා ප්‍රාරක්ෂණික බැංක් ඇෂුරන්ස්. වෙනත් රක්ෂණ සමාගම් එක්ක එකතු වෙලා ජීවිත රක්ෂණ තමන්ගේ ඉන්න ගනුදෙනුකරුවන්ට විකුණලා යම් ආදායමක් ලබන ක්‍රමවේදයන් දෙනවා. තවත් බැංකු වල තියෙනවා තමන්ගේ ප්‍රධාන ව්‍යාපාරයට අමතරව ආයෝජන බැංකු කරන ඉන්වෙස්ට්මන්ට් බැංකින් කියලා වෙනමම ආම් එකක් තියෙනවා. නැත්නම් වෙනමම ව්‍යාපාරයක් විදිහට ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. අපි ඒකත් ඉතින් මේ ඔක්කොම ආකාරයෙන් අපිට කරගන්න පුළුවන් තවත් වෙනත් ව්‍යාපාර අපිට කරගෙන වෙනත් ඒ හැම එකෙම ලාභ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවනේ. ඒ වගේම අවදානනුත් තියෙනවා. අපි ඒවත් සාකච්ඡා කරනවා. වෙනත් ව්‍යාපාර කිරීමේ හැකියාවක් තියෙනවා. ඒතර ඒ හරහා අපේ ලාභ තත්ත්වය වැඩි කර ගැනීම තමයි මේ ජගත් නැත්නම් යුනිවර්සල් බැංකින් හරහා කරන්නේ. ඊට අමතරව තවත් අපේ ජන කණ්ඩායමක් ඉන්න ඉස්ලාමීය මුස්ලිම් ජනතාව ඒගොල්ලන්ගේ ආගමික පසුබිමක් එක්ක ඒගොල්ලන් බැංකුකරණයේ යෙදෙන යම් වෙනස් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ශරියා මූලධර්මයට අනුව. ඉතින් අපි මේ බැංකු ක්‍රමය තුල ඒගොල්ලන්ට මේ අවශ්‍ය කරන සේවාව ලබා දුන්නේ නැත්නම් ඒ කණ්ඩායම අපිට එකතු කර ගැනීමේ හැකියාවක් නැහැ. අපි දන්නවා අපේ ලංකාව ගත්තොත් ව්‍යාපාරික ක්ෂේත්‍රය තාමත්
ක්‍රියාකාරී කණ්ඩායමක් මේ ඉස්ලාමී නැත්නම් මුස්ලිම් ජනතාව. ඉතින් ඒගොල්ලන් ව්‍යාපාර කටයුතු අපිට සම්බන්ධ කරගන්න නම් අපි මේ ඉස්ලාමී බැංකු කරන මූලධර්මයන්ට අනුව ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන්ට අනුව ඒ ගනුදෙනුකාර කණ්ඩායම අපිට ඕන නම් ඒක අපේ බැංකු ක්‍රම වේදය තුල සකස් කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. රයිට්? ඕක තමයි අපේ බැංකු කරන තත්ත්වය. අලුත් බැංකින් බිස්නස් මොඩල් එක ගැන අපි සාකච්ඡා කරන්න යන්න උත්සාහ කරන්න ඕක. කාට හරි ගැටලු තියෙනවා නම් දැන් කතා කරලා අහන්න පුළුවන්. නැත්නම් අපිට මෙසේජ් එකක් දාන්න පුළුවන්. මම බලන් ඉන්න ඔයගොල්ලෝ දාන මෙසේජ්. කාංචනා කියලා සියා NRRS හරි. දැන් ඒක ඔයගොල්ලන්ට ඇත්තටම මේ කාණ්ඩ දෙකත් මේ කාංචනා අහලා තිනවා SIA Securities Investment Account කියන එකයි NRRAS කියන account එකයි මේ account දෙක තේරුම් නැහැ කියලා. නමුත් ඕගොල්ලන්ට මේ account ගැන කිසිම දැනීමක් අවශ්‍ය නැහැ. දැන් මේ SIA කියන එක Securities Investment Account එක වැටෙන්නේ inward investment account එකක්. නැත්නම් ආගම්‍ය ආයෝජන ගිණුමක් යටතට. ඉතින් ඒ ආගම්‍ය ආයෝජන ගිණුම් කියන්නේ ඍජු විදේශ ආයෝජනයන් කරනකොට ඒ අදාළ විදේශීය විනිමය ලංකාවට ගෙනෙන ක්‍රමය. එතකොට දැනගන්න ඕනේ ඒ ආයෝජන ආගම්‍ය ආයෝජන ගිණුමයි විගම්‍ය ආයෝජන ගිණුමයි කියන එක තමයි. ඉතින් අපි මම හිතන්නේ වෙනමම ටේබල් එකක් මම දාලා තිබුණා. ඉස්සෙල්ලන් මේ ගිණුම් වලට මොනවද කිව්වේ කියන එක ඔයගලන්ට ඔයගලන්ගේ අමතර දැනීමට. නමුත් ඒ ගිණුම් අනිවාර්යයෙන්ම දැන් භාවිතා වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට මොනවද මේ ගිණුම් කියන එක දැනගත්තම ඇති. නමුත් ඒවා දැන් වර්තමානයේ මේ අලුත් විනිමය පනත අනුව ඒවා outdated දේවල් නැත්නම් අපේ පතෙන් පරිබාහිර දේවල්. ඔයගොල්ලන්ට දැනගන්න ඕනේ මම අර කියපු අලුත් පනතේ තියෙන ගිණුම් જાතිය විතරයි. ඒවා අනිත් ඒවා ගැන විශේෂිත වූ දැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. right? අපි එන පළවෙනි සිල්ලර බැංකුකරණය සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරමු. දැන් මෙතනදී ඔයගලන්ට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි රීටේල් බැංකින් ගැන කතා කරනකොට ඒකත් එක්කම ගොඩක් වෙලාවට අපිට මතක් වෙන්නේ ශාඛාව. ශාඛාව තුල තමයි ගොඩක් සිල්ලර බැංකුකරණය කටයුතු ගොඩක් සිදු වෙන්නේ. එතකොට සිංහල සිල්ලර බැංකුකරුවන් බැංකුව වෙතට එනවා ඒගොල්ලන්ගේ අවශ්‍ය කරන සේවාවන් ලබා ගන්න. තැන්පතු දාන්න, උකස් කරලා තමන්ට අවශ්‍ය කරන හදිසි මුදල් ලබා ගන්න, පුද්ගලික ණයම් ලබා ගන්න, ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න, පොඩි කුඩා ව්‍යාපාරණයක් ගන්න. ඉතින් මේවා තමයි සිල්ලර බැංකුකරණයේ ගනුදෙනුකරුවන් ලබා ගන්න සේවාවන්. ඔයගොල්ලෝ දැනට තියෙන ක්‍රමවේදය යටතේ ගොඩක් වෙලාවට බැංකුවට ආකර්ෂණය වෙනවා. නැත්නම් දැන් ගොඩක් බැංකු ඒගොල්ලන්ගේ අලෙවි කාරණ කාණ්ඩයන් එකතු කරගෙන තියෙනවා. මේ සේල්ස් ස්ටාෆ් කියලා කියන කාණ්ඩයක්. ඒතර ඒගොල්ලෝ සේල්ස් ස්ටාෆ් එකක් මේ යොදාගෙන මේ අපි කියපු මේ පුද්ගලික ණය, ක්‍රෙඩිට් කාඩ් නැත්නම් තැන්පතු ආකර්ෂණය කිරීමට ඒගොල්ලෝ කස්ටමර්ස්ලා නැත්නම් ගනුදෙනුකරුවන් වෙතට ගිහිල්ලා ඒ තමන්ගේ විකිණීමේ අලෙවි කරන කටයුත්තේ යෙදලා ඉන්නවා. ඒ වගේම තමාර කණ්ඩායම් තමන්ගේ සේවා අපේක්ෂාවෙන් බැංකුව වෙතට එන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් මේ දැන් සේල්ස් ෆෝස් එකක් ගොඩක් බැංකු වලට ඉන්නවා. ඊට පස්සේ ඒක අපි තවත් බැංකුව තුල අපි හවුසින් ලෝන් නැත්නම් ණය කාඩ්පත්, පුද්ගලික ණය ඒ වගේ දේවල් වලට අනුමත ක්‍රමවේදයක් නැකනේ. අනිවාර්යයෙන්ම එකම විදිහේ ගනුදෙනුකාර කණ්ඩායමක් නේ මේ සේවාවන් ලබා ගන්න. ඉතින් අපිට තියෙනවා සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් නැත්නම් ඊටම මධ්‍යගත ණය අනුමත කරන ක්‍රමවේදයක් තියෙන සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට්. ඒවල තියෙන්නේ අවශ්‍ය කරන අවශ්‍ය කරන ණය ලබා ගැනීමට අවශ්‍ය කරන ලියකියවිලි අපි ඉස්සරන් සාකච්ඡා කරපු අලෙවි කරන කාණ්ඩයන් හරහා ලබාගෙන අදාළ ණය අනුමත කරලා අදාළ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍ය කරන ලියකියවිලි තමන් සාක්ෂාත් කරන. කියන්නේ ඒ අවශ්‍ය කරනවනේ අපිට ડોකියුමන්ට් සයින් කරන්න. ඒ සයින් කරලා ඒ අවශ්‍ය කරන ගිණුම් වලට මුදල් ක්‍රෙඩිට් කරනවා. ඒ වගේ ක්‍රමවේදයක් තමයි මේ බ්‍රාන්චස් හරහා ඒ වගේම අවශ්‍ය කරන
කස්ටමර් සර්විස් එක අනුන් ගනුදෙනුකරුවන් ආවම ඒගොල්ලන්ගේ ඉන්ක්වයරිස් වලට උත්තර දෙන එක, ඒගොල්ලන්ගේ ගැටලු නිරාකරණය කරන එක, ඒගොල්ලන්ගේ වෙනත් මූල්‍යක අවශ්‍යතාවන් වලට නැවත උත්තර ලබා දෙන එක, ඒගොල්ලන්ට අවශ්‍ය කරන මූල්‍ය විසඳුම් ලබා දෙන එක, මේ සියල්ලම මම හිතන්නේ සිල්ලර බැංකුකරණේ සිදුවන කාරණයන් විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මේක විශේෂයෙන්ම ශාඛා ජාලات එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔයගලන්ට මෙතනදී සිල්ල බැංකුකරණේ දැනගන්න ඕනේ මොන වගේ ප්‍රොඩක්ට්ස්ද විශේෂයෙන්ම ඒ හරහා සිදුවෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම ශාඛා ජාල අපි සමහර බැංකු ගත්තොත් එහෙම 200 250 ඊටත් වැඩි ශාඛා ජාලාවක් තියෙනවා රාජ්‍ය බැංකු වලට. එතකොට විශාල බැංකු ශාඛා ජාලාවක් කරා විශාල ගනුදෙනුකාර පදනමකට ඒගොල්ලන්ගේ සේවය සපයනවා. එතකොට ඒ හරහා තමයි විශාලම ගනුදෙනුකාර කණ්ඩායමක් බැංකුව වෙතට ආකර්ෂණය කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට මේ වල ගොඩක් වෙලාවට ශාඛා හරහා සිදුවෙන ගනුදෙනු අපි ගත්තොත් එහෙම විශාලත්වයෙන් එච්චර ලොකු ගනුදෙනු නෙමෙයි. අපි තැන්පතුවක් දාන්න ආවත් බැංකුවකට එන්නේ ලක්ෂ 5 10 15 20 ඒ වගේ 50 100 වගේ වයින් තාමත් කලාතුරකින් නේ. උතාමත් විශාල ප්‍රමාණයක ගනුදෙනු වෙන්නේ ඒ වගේ කණ්ඩායම්. අපි නැත්තම් පෙන්ෂන් එකක් තමන්ගේ ගිණුමට එන කට්ටිය, ඉතින් නැත්තම් ඉඩමක් විකුණලා තැන්පත් කරන්න එන කට්ටිය, මේ වගේ නැත්තම් අපි චෙක් ගනුදෙනු කරන කට්ටිය, එදා ඒ අවශ්‍යතාවයන් වලට එන කාණ්ඩය විශාල ගනුදෙනුකාර කණ්ඩායම ගත්තොත් එහෙම විශාල ප්‍රමාණයක් ගනුදෙනුකාර කණ්ඩායම් ඉන්නවා. අපි ගත්තොත් එහෙම බැංකු ටික අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි පුද්ගලික බැංකු ගැන සාකච්ඡා කරොත් දැන්ට කමර්ෂල් බැංකු වල ඒගොල්ලන්ගේ වාර්ෂික වාර්තාවක් ගත්තත් දැනට ගිණුම් තියෙන කාණ්ඩ. නැත්නම් ගිණුම් තියෙනවලු ලක්ෂ 40ක 4 මිලියන් විතර වඩා ගනුදෙනුකාර කාණ්ඩයකට ගිණුම් ඕපන් කරලා තියෙනවා. අපි එක ගත්තොත් HNB බැංකුවේ මිලියන 3කට වඩා වැඩි ප්‍රමාණයක්. ඒතකොට සම්පත් බැංකුවේ මිලියන 2කට වැඩි ප්‍රමාණයක්. ඒ වගේම සෙලාන් බැංකුවේ ඒ වගේ ප්‍රමාණයක්. අනිත් බැංකු සාමාන්‍යයෙන් මිලියනයකට වගේ ආසන්න ප්‍රමාණයකට හෝ ඊට අඩුවෙන් තමයි තියෙන්නේ. ඉතින් මේ ගිණුම් විශාල ප්‍රමාණයක් ගනුදෙනුකරුවන් මේ බැංකුත් එක්ක සම්බන්ධ වෙනවා. අපි රාජ්‍ය බැංකු ගත්තොත් එහෙම මම හිතන්නේ ජනගහනයට වඩා වැඩි ප්‍රමාණයක් ගිණුම් මේගොල්ලන් ගාව තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා අපි බැංකු ඔස්ට්‍රේලියාවන් එක ගත්තොත් එහෙම ළමයා ඉපදෙන වෙලාවෙම ගිණුමක් ආරම්භ කරන ක්‍රමවේදයක් තියෙනවා. දැන් අන්තර්ජාලික වශයෙන්ුත් පිළිගත්ත ඉතාමත් හොඳ ක්‍රමවේදයක්. ළමයාගේ උපැන්න සාතිකය ලැබෙන අවස්ථාවේ යට ගිණුමක් සල්ලි ටිකක් දාලා ගිණුමක් ආරම්භ කරන ක්‍රමවේදයක්. ඉතින් මේ ගිණුම් පදනම මොකද ගිණුමක් ආරම්භ කරලා අවසානයේ ගනුදෙනුකරුවෙක් බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් මේ වගේ ගනුදෙනුකරු පදනමක් සිටීම, විශාල ප්‍රමාණයේ ගනුදෙනුකරුවක් ප්‍රමාණයක් සිටීම, ගනුදෙනු පදනමක් සිටීම මම හිතන්නේ ඉතාමත් වැදගත් වෙනවා වාණිජ්‍ය බැංකුවකට ඒගොල්ලන්ගේ ඉදිරි කටයුතු ඉතාමත් කාර්යක්ෂම සහ ඉතාමත් ලාභදායී ආකාරයේ සිදු කිරීමේදී. එතකොට අපි ගත්තොත් එහෙම මේ වගේ ඉස්සරන් කිව්වා අපි මධ්‍යගත පද්ධතියක් කරා තමයි මෙවැනි ණය සැකසුම් වගේම සිදු වෙන්නේ. ඉතින් නැත්නම් ලෝන් ප්‍රොසෙසින් සිදු වෙන්නේ. එතකොට විශාල ප්‍රමාණයේ ගනුදෙනුකරුවන් කණ්ඩායමකට ඉතාමත් මධ්‍යගත කාණ්ඩයක් කරා සේවාව සැපෙනවා. එතකොට අපිට පුළුවන් වෙන අපි ස්කේල් ඔෆ් ඉකොනොමීස් කියන ඉකොනොමීස් වල කතා කරනවා පරිමාණ අනුකූලතාවය. හරි පරිමාණ අනුකූලතාවය. ඊට අපි මේක ආර්ථික සංකල්පයක්. එතකොට වැඩිපුර ප්‍රමාණයක් එක වියදමකින් අපිට කරන්න පුළුවන් නම් එක ණයක් අපිට අනිවාර්යයෙන්ම සකස් කිරීම සඳහා යන වියදම අඩුයිනේ එක ඒකකයකට. එතකොට වැඩි වෙන්න අපි දැන් සෙන්ට්‍රල් යුනිට් එකකට දාන ස්ටාෆ් එක ඒගොල්ලන්ගේ පඩිගම නඩි ඒගොල්ලන්ගේ ඒ නඩත්තුවට යන වියදම එකයි. අපි එතනින් ලක්ෂ 5ක් කරන්න ගනුදෙනුකාර කණ්ඩායම් ලක්ෂයකට ඒ සේවාව ලබා දෙන්නත් පුළුවන්, ලක්ෂ 2කට දෙන්නත් පුළුවන්. එතකොට ලක්ෂයක් දුන්නොත් එකකට තියෙන වියදම සාපේක්ෂව ලක්ෂ 2කට දෙනකට වඩා වැඩි. එතකොට අපිට ගනුදෙනුකාර පදනම වැඩි කරන්න එතකොට ඒ සේවා සැපයුම් පිරිවැය සාපේක්ෂව කියන්නේ එක්කෙනෙක්ට සැපෙන සේවා සැපෙන පිරිවැය අඩු වෙනවා. ඒ හරහා අපිට ගනුදෙනුකාර කණ්ඩායම වැඩි කර ගැනීම තුළින් ලාභදායීතාවයක් වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ තන්නේ ඔයගලන්ට පැහැදිලි
මේ කාරණය. අපි ඒකත් එක්කම අපි ඒකෙම පරස්පර විරෝධී අනිත් කාණ්ඩය ඒකත් එක්කම අපි සාකච්ඡා කරමු. එතකොට ඔයගලන්ට මේකේ සංසන්දනයක් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකත් එක්කම අපි දැන් කතේ කුඩා ප්‍රමාණයේ විශාල ගනුදෙනුකාර කාණ්ඩයක් සම්බන්ධයෙන් කතා කරේ. අපි ඒකෙම විරුද්ධ තත්ත්වය මොකද්ද? අපි දැන් කතා කරේ කුඩා ගනුදෙනුකාර කණ්ඩායමක් විශාල ප්‍රමාණයේ ගනුදෙනුකාර කණ්ඩායමක් එක ගනුදෙනුවක් ගත්තොත් පොඩි. ඒකෙම විරුද්ධ තත්ත්වය මොකද්ද? අපි ව්‍යාපාරයක් විදිහට සලකනවා නම් කාට හරි කියන්න පුළුවන් නැත්නම් අපි සාකච්ඡාවට භාජනය කරමු පොඩ්ඩක්. ඒකෙන් විරුද්ධ තත්ත්වය මොකද්ද අපිට කරන්න පුළුවන්? ගනුදෙනුව මොකක්ද වෙන්න ඕනේ ප්‍රමාණයෙන්? ගනුදෙනුව විශාලත්වය පිළිබඳව ඔයගොල්ලන්ට මොනවද කියන්න පුළුවන්? ඒකෙන් විරුද්ධ තත්ත්වය කුඩා ගනුදෙනු නම් වෙන්න ඕනේ අනිත් පැත්ත මොකද්ද? ගනුදෙනුව විශාල ගනුදෙනු වෙන්න ඕනේ. ඒක විශාලත්වයෙන් වැඩි ගනුදෙනු වෙන්න ඕනේ. ඒකට විශාලත්වයෙන් වැඩි වෙනකොටම ප්‍රමාණයෙන් ඒගොල්ලෝ ගනුදෙනුකාර පදනම ගත්තොත් එහෙම ප්‍රමාණයෙන් නම්බර් එකෙන් අඩු වෙනවා. එතකොට විශාල ගනුදෙනු කුඩා ගනුදෙනුකාර ප්‍රමාණය. අපි ඉංග්‍රීසියෙන් අපි රීටේල් බැංකින් වලදී අපි කියනවා ස්මෝල් ටිකට් හයි වොලියුම් බිස්නස් කියලා. කුඩා ප්‍රමාණයේ ඉතාමත් පරිමාණයෙන් වැඩි ගනුදෙනු සිදු වෙනවා. ඒ වගේම කෝපරේට් බැංකින් වල අපි කියනවා ඒකම අනිත් පැත්ත large tickets small low volume business කියලා. හරි. ඒතර ඕක තමයි ප්‍රතිවිරුද්ධ තත්ත්වයන් ඔයගලන්ට පොඩි අවධානයකින් අහගෙන හිටියන. ඉතින් ආයතනික බැංකුකරණය ඉතාමත් අපි ප්‍රතිවිරුද්ධ තමයි විශාලත්වයෙන් වැඩි ගනුදෙනු තමයි සිදු කරන්නේ. මේවා සංස්ථාපිත ආයතන වෙත ලබා දෙන සේවාවන් තමයි අපි සාකච්ඡාවට භාජනය කරන්නේ. ඔයගොල්ලෝ ගත්තොත් එහෙම ඒක ජෝන් කීල්ස් ආයතනයට වෙන්න පුළුවන්, හේලිස් ආයතන වෙන්න පුළුවන්. ඒ වගේ විශාල ප්‍රමාණයේ ගනුදෙනු කරන ආයතන වෙන්න පුළුවන්. ඒ වගේම BOI ආයතනයේ සම්බන්ධ වෙන විශාල විදේශීය ආයතන වෙන්න පුළුවන්. ඉතින් විශාල ප්‍රමාණයේ කාණ්ඩයෙන් තමයි අපිත් එක්ක මේ අවස්ථාවේදී එකතු වෙන්නේ. ඉතින් එතකොට අපි මේ විදිහට බලාපොරොත්තු වෙන්නේ ඉතා විශාල ප්‍රමාණයේ ගනුදෙනු කිරීම තුළින් විශාල ගනුදෙනු කිරීම තුළින් අපිට ලැබෙන එක ගනුදෙනුකාර පොඩි වුණාට අපි ගත්තොත් එහෙම බිලියන 5කට අපි පොලි ප්‍රතිශතය 101ක් වුණත් ඒකේ අපිට පොලි ආදායම ගත්තොත් එහෙම බිලියන 5ට 101ක් ලොකු ගාණක් නේද? වැඩිපුර. කියන්නේ අපේ තැන්පතු රේට් එකට වඩා 101ක් දෙන්න පුළුවන් නම් අපිට ඒකත් ලොකු ගාණක්. අපි ගත්තොත් එහෙම ලක්ෂ 5ක ණය මුදලකට අපි 5ක් වැඩිපුර තිබුණත් ඒ පොලි ආදායමෙන් උඩා කොටසක්වත් කවර් වෙන්නේ නැහැ නේද? ඒ ඉතින් අපි මේ කාණ්ඩ සියල්ලම අපිට ඕනේ. දැන් මේ බිස්නස් මොඩල් එක යටතේ සාකච්ඡා කරන්නේ මේ සියලුම ගනුදෙනුකාර කාණ්ඩයන් එකතු කරගත්තොත් තමයි අපිට මේ හැම ගනුදෙනු කාණ්ඩයක් හරහාම ආදායම උත්පාදනය කර ගැනීම හැකියාව තියෙනවා. සිල්ලර ගනුදෙනුකරු පොඩි එක්කෙනත් අපිට වැදගත්. කෝපරේට් බැංකින් විශාල ප්‍රමාණයක ගනුදෙනුකරුවත් වැදගත්. මේ හැම එක්කෙනාම අපේ ආදායම් තර කරන එක තමයි කරන්නේ. ඉතින් මේක තමයි මේකේ සංකල්පය. එතකොට මේ කෝපරේට් බැංකින් වලට මම ඉස්සරහ කිව්වා වගේ මහා පරිමාණයේ වගේ ආයතන මෙන්ම මම හිතන්නේ ලංකාවේ අපි ගත්තොත් එහෙම සමාගමක් විදිහට ලියාපදිංචි යම් පිළිගැනීමක් තියෙන. ඒ වගේ මොකද සමාගමක් විදිහට ලියාපදිංචි වුණ ගමන්ම ඒක කෝපරේට් බැංකින් තලයට එන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ගිණුම් විගණනය කරන නැත්නම් ඔඩිටඩ් ෆයිනෑන්ෂියල්ස් තියෙන ව්‍යාපාරය මහා පරිමාණයෙන් කරන ඒ කියන්නේ අපි ගත්තොත් ජෝන් කීල්ස් ඒ වගේ තරම් නුනට යම් මහා පරිමාණයේ ව්‍යාපාරයක් කරන කාණ්ඩයක් වෙන්න ඕනේ. අපි ගත්තොත් එහෙම නවලෝක ආයතනය, අපි ගත්තොත් කන්ස්ට්‍රක්ෂන් ඔය විශාල ප්‍රමාණයේ මාගා, ඒ වගේම සන්කෙම්, ICC වගේ සියලුම විශාල මහා පරිමාණ නැත්නම් ටී එක්ස්පෝර්ට් කරන විශාල ප්‍රමාණයේ කම්පැනි ඒ වගේ තත්ත්වයන් කියන්නේ ඒගොල්ලන්ට විශාල ප්‍රමාණය වගේම ඒ ආදාළ කටයුතු කළමනාකරණය කරන ඒගොල්ලන්ට සමහරට වෙනම accountantලා ඉන්නවා, financial controllersලා ඉන්නවා, ඉතින් board of directorsලා ඉන්නවා, ඉතාමත් ශක්තිමත්. ඉතින් මේ වගේ සියලුම කාණ්ඩයන් අයිති සංස්ථාපිත ආයතන ඉතාමත් විශාල ප්‍රමාණයේ සමාගම් තමයි මේකට මේ කාණ්ඩයට අයිති වෙන්නේ. ඉතින් මේ වගේ ආයතනයක් ගොඩක් වෙලාවට බැංකුව ලබා දෙන සේවාවන් ගැන අපි සාකච්ඡා කරොත් විශාල ව්‍යාපෘති ණය ඒගොල්ලෝ ගොඩක් වෙලාවට
විශාල මහා පරිමාණයේ ප්‍රොජෙක්ට්ස් තමයි කරන්නේ. අපි මාග වගේ ව්‍යාපාරයක් ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ සෙන්ට්‍රල් හයිවේ වගේ රෝඩ් කන්ස්ට්‍රක්ෂන් අපි ගත්තොත් එහෙම ජෝන් කිල්ස් ඒ වගේ ආයතන අපි ගත්තොත් එහෙම P&O අපේ පෝර්ට් එකේ එක අංශයක්ම මැනේජ් කරන්නේ අපේ කොළඹ වරායේ එක පර්යන්තයක්ම කළමනාකරණය කරන්නේ ජෝන් කීල්ස් ආයතනය වගේම ඒගොල්ලන්ට විශාල ප්‍රමාණයේ හොටල් සංකීර්ණයන් තියෙනවා විශාල ප්‍රමාණයේ හොටල් කළමනාකරණය කරන ආයතන තියෙනවා. ඉතින් මේ වගේ විශාල ප්‍රමාණයේ විවිධ ව්‍යාපාර කරන අපනයන ආයනයන වගේම ශිපින් ට්‍රේඩ් එක කියන්නේ නැව් සමාගම් මේ වගේ විශාල ප්‍රමාණයේ ආයතන තියෙන සමාගම්. ඉතින් ඒගොල්ලෝ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ඉතාමත් විශාල ප්‍රමාණයේ බිලියන් ගණන් වලට යන ව්‍යාපෘති ලොකු ව්‍යාපාර. ඉතින් මේ හැම එකටම බැංකු අයිරාවල අවශ්‍යතාවයන් තියෙනවා. ඉතින් මේවා ලක්ෂ 5-10 ඕඩි නෙමෙයි බිලියන් ගණන් වල ඕඩි මේගොල්ලන්ට අවශ්‍ය කරනවා. ඒතර අන්තර්ජාතික බැංකු සේවා කියන්නේ එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් කරන අපි ණයවර ලිපි ලබා දෙන ඒ වගේම වෙනත් RTGS වගේ ගෙවුම් ක්‍රම ඒ වගේම ඉන්ටර්නෙට් බැංකින් ඒ වගේ තාමත් කාර්යක්ෂම ගෙවීම් ක්‍රමත් අපිට මේ හරහා භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේකේ විහිදීම තාමත් විශාලත්වයෙන් වැඩි පොඩි ගනුදෙනුකාර කණ්ඩායම කස්ටමර් බේස් එක ගත්තොත් එහෙම කුඩයි. අපි එක බැංකුවකට මේ වගේ ගනුදෙනුකරුවන් 100කටත් වඩා අඩු ප්‍රමාණයක් ඉන්න පුළුවන්. හරි බිලියන 4.5ක් accounts තිබුණාට මේ වගේ corporate ගණයට වැටෙන්නේ 100ක් විතර වෙන්න පුළුවන්. ඉතින් මේ ඒ 100න් ලොකු සමහරවිට බැංකුවේ ආදායමෙන් 50%ක් විතර ජෙනරේට් කරන්නේ මේ වගේ ගනුදෙනුකාර කණ්ඩායම් වෙන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහ සාකච්ඡා කරන විශාලත්වයෙන් වැඩි ගනුදෙනුකාර කාණ්ඩය තමයි අපේ මේකේ ඉලක්කය. ඒ වගේම මේ වගේ ගනුදෙනුකාර කණ්ඩායම් වලට මම ඉස්සරහ කිව්වා වගේම දැන් ජෝන් කීල්ස් ආයතනයකට සමහරවිට ඒගොල්ලන්ගේ ගිණුම් ක්‍රියාත්මක කිරීමට ගිණුම් හා සම්බන්ධව ක්‍රියා කිරීමට බැංකුවේ රිලේෂන්ෂිප් මැනේජර්ස්ලම 4-5 දෙනෙක් ඉන්න පුළුවන්. හරි. එතකොට රිලේෂන්ෂිප් මැනේජර් කෙනෙක් කියන්නේ තාමත් සීනියර් වගකීම් යුතු නිලධාරියෙක් බැංකුවක. ඒ වගේ 4-5 දෙනෙක් එයාගේ ආයතනයකටම දාලා තියෙනවා. මොකද ඒගොල්ලන්ට ඒ අවශ්‍ය කරන සේවාවන් කඩිනමින් කාර්යක්ෂමව ලබා දීම සඳහා. ඉතින් ඒ වගේ ඒගොල්ලන්ගේ වටිනාකමත් ඒ වගේම තමයි බැංකුවට. එතකොට මේ වගේ අපි රිලේෂන්ෂිප් මැනේජර් කෙනෙක් ඒගොල්ලන් විශේෂත්වයක් දරන්න ඕනේ යම් ඒගොල්ලන්ගේ ව්‍යාපෘති විශ්ලේෂණය සඳහා ඒගොල්ලන් ණය ලබා දීමට අවශ්‍ය කරන ගිණුම් පරීක්ෂා කිරීමට ගිණුම් විශ්ලේෂණයට යම් විශේෂඥ හැකියාවක් තියෙන ඇනලිටිකල් ස්කිල් විශ්ලේෂණ හැකියාවක් තියෙන ගොඩක් වෙලාවට පිළිගත් යුනිවර්සිටිස් වල ග්‍රැජුවේට්ස්ලා ඒ වගේම වෙනත් වෘත්තීයමය සුදුසුකම් තියෙන චාර්ටර්ඩ් සීමා ඒ වගේම වෙනත් වෘත්තීය සුදුසුකම් තියෙන කණ්ඩායම් පුහුණු ලබාගත් සේවක කණ්ඩායම් තමයි මේ විදිහට අපි රිලේෂන්ෂිප් මැනේජර්ස්ලා විදිහට අර ආයතනත් එක්ක සම්බන්ධ වෙන්නේ. මේ කාණ්ඩයන් ආයතන මේ වගේ සම්බන්ධ වෙන්නේ ගොඩක් වෙලාවට එහා පැත්තේ කෝපරේට් බැංකින් වල කෝපරේට්ස් වල ඉන්න ෆයිනෑන්ෂල් කන්ට්‍රෝලර්ස්ලා accountants ඒගොල්ලොත් සීමා චාර්ටඩ් කරපු කට්ටිය. ඉතින් මේ කට්ටිය අපිට එකට මුහු කරන්න පුළුවන් වෙනවා. ඒකට ෆයිනෑන්ෂල් කන්ට්‍රෝලර් කෙනෙක් එක්ක අපිට සම්බන්ධ වෙන්න අපිට සාමාන්‍යයෙන් ඇඩ්වාන්ස් ලෙවල් කරපු කෙනෙක්ව දාන්න බෑ. ඒතකොට ඒගොල්ලෝ මුහු වෙන්නේ නැහැ හරියට. ඒතකොට ඒගොල්ලොන්ගේ භාෂාවන් කතා කරන භාෂාවන් එක වෙන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ ආයතනවල ඉංග්‍රීසි භාෂාව තමයි භාවිතා වෙන්නේ. ඒතකොට ඉංග්‍රීසි හොඳට වලින් කමියුනිකේට් කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, අදහස් උමාරු කරන්න පුළුවන්, ඊමේල් එකක් ලියන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ගේ සමාජ ස්තරය ආශ්‍රය කරන්න පුළුවන්. ඒ වගේ ඒගොල්ලන්ගේ උත්සව වලට නැත්නම් කොක්ටේල් එකක් ඒ වගේ එකකට සහභාගී වෙන්න පුළුවන් කණ්ඩායමක් තමයි මේ කෝපරේට් බැංකින් වල මේ සේවය සඳහා ඒ රිලේෂන්ෂිප් මැනේජර්ස්ලා විදිහට අපිට යොදා ගන්න වෙනවා. ඉතින් මේ වගේ විශාල පරිචයක පුළුල් ආකාරයකට මේ தত্ত্বය වේදී යනවා. right මම තාක්ෂණික ගැටලුවක් තියෙන දැන් හරි. ඒතකොට අපිට මේකේ අන්තිමට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ පොලි අනුපාතිකය අපි ගත්තොත් එහෙම මම කිව්වා මේ ගනුදෙනුකරුවන්ට අපි AWPR කියලා කියවන්නේ නේද? මේ ණය අනුපාතිකය සටහන් කරන පොලි අනුපාතිකය. ඉතින් සාමාන්‍යයෙන් AWPR එකට
එක්ක දෙන්න ඕනේ නැත්නම් AWPR එකට එකක් එකතු කරලා තමයි මේගොල්ලන්ට දෙන්න ඕනේ. ඒක නේ පොලි අනුපාතිකයේ වැඩි පොලි අනුපාතිකයකට දෙන්න බෑ. නමුත් අපි දන්නවා AWPR +1 දුන්නත් මේගොල්ලන්ගෙන් අපිට ලැබෙන පොලි ආදායම ඉතාම වැඩි. ඉතින් කියන්නේ වැඩි පොලි අනුපාතික වලට මේ කණ්ඩායමට ණය දෙන්න බෑ. ඒ තමත් අඩු පොලි අනුපාතික. නමුත් මේගොල්ලන්ගෙන් අපිට දෙන ලැබෙන ණය මුදල තා විශාල පරිමාණයේ ණයින්දා ඒ පොඩි පොලි මාජින් එකක් තිබුණත් අපිට ඉතා විශාල ප්‍රමාණයේ පොලි ආදායමක් ලැබීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක තමයි මේගොල්ලොන් අපේ ආයතනයේ පොලි අනුපාතික නැත්නම් මිලට සංවේදී ඒගොල්ලොත් එක්ක අපි නෙගෝෂিয়েට් කරන්න ඕනේ. ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා තමයි පොලි අනුපාතිකය තීරණය කරන්න ඕනේ. අපිට ඕන පොලි අනුපාතිකය නියමිත කරගන්න බෑ. නැත්නම් එහෙම වුණොත් වෙන ආයතනයක් එකට බැංකුවකට යනවා. ඉතින් මේවත් සම්බන්ධයෙන් ඒ ක්‍රියා කරන්න පුළුවන් නිලධාරී මහතෙක් අපි නැත්නම් රිලේෂන්ෂිප් මැනේජර් කෙනෙක් මෙතන ඉන්න ඕනේ. ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න. හරි. ඊට පස්සේ දැන් ඔයගලන්ට කාට හරි දැන් කියන්න පුළුවන්ද දැන් ඔයගලන්ට බැලූ බැල්මට කෝපරේට් බැංකින් නැත්නම් ආයතනික බැංකුකරණය සහ සිල්ලර බැංකුකරණය අතර පැහැදිලි වෙනස්කම් දෙකක් කියන්න පුළුවන්ද කාට හරි? ආයතනික බැංකුකරණය සහ සිල්ලර් බැංකුකරණය අතර ඔයගොල්ලෝ දකින ප්‍රධාන වෙනස්කම් දෙකක් නැත්නම් තුනක් කියන්න. නැත්නම් තුනක් නැත්නම් දෙකක් කියන්න. පැහැදිලිව දෙන මම සංසන්දනාත්මකව එක්කෙනෙක් කියන ප්‍රොෆිට් මාජින් එක කෝපරේට් බැංකි වල වැඩි කියලා. තව මොනවද අරුණ කියන ප්‍රොෆිට් මාජින් එක වැඩි. අපි ප්‍රධාන වශයෙන් පළවෙනියෙන්ම කියපු එක ඔයගලන්ට පටන් ගන්න පුළුවන් නේද? අපි සිල්ලර ගනුදෙනු නැත්නම් රීටේල් බැංකින් වල අපි කිව්වේ කස්ටමර්ස්ලා වැඩි. ඔව්. ඒකේ අපි කිව්වේ කුඩා ගනුදෙනු විශාල ගනුදෙනුකාර කණ්ඩායමකට ලබා දෙනවා සේවා. ඒතර ඒකම අපිට ඔයගලන්ට කියන්න පුළුවන් ආයතනිකට විශාල ගනුදෙනු සීමා සහිත ගනුදෙනුකාර කණ්ඩායමකට ලබා දෙනවා. මේක ඇත්තටම පෞද්ගලික විභාග ප්‍රශ්න පත්‍රවල කීප විටක් අහපු ප්‍රශ්නයක්. හරි? මේක ඒ වගේ ප්‍රශ්නයක්. ඉතින් සංසන්දනාත්මක ප්‍රධාන වශයෙන් එක එල්ලේ ඉදිරි උත්තර දෙන්න පුළුවන් කාරණේ නමුත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම අපි ගත්තොත් එහෙම පිරිවැය ගත්තොත් එහෙම සිල්ලර බැංකුකරණයේදී පිරිවැය අඩුයි නේද? අපි එක ගනුදෙනුවකට ගත්තොත් එහෙම පිරිවැය අඩුයි කොහොම සෙන්ට්‍රල් ප්‍රොසෙසින් කරන්නේ ණය සකස් කිරීමේ නැත්නම් සිල්ලර බැංකුකරණයේ පිරිවැය අඩුයි. නමුත් කෝපරේට් බැංකින් වල අපි කියවනේ නේද? එක ගිණුමක් කරන්න රිලේෂන්ෂිප් මැනේජර්ස්ලා කීප දෙනෙක් දාන්න. ඒගොල්ලෝ ක්වොලිෆයිඩ් කට්ටිය දාන්න ඕනේ. ඒතකොට ඒගොල්ලන්ට ලොකු පඩියක් ගෙවන්න ඕනේ. ඒතකොට ඒගොල්ලන්ගේ ගත්තොත් එහෙම පිරිවැය සාපේක්ෂව වැඩි. එතකොට අපි ගත්තොත් එහෙම ලාභ දායිතාවය ගත්තොත් එහෙම ඇත්තටම කෝපරේට් බැංකින් වල සාපේක්ෂව ගත්තොත් එහෙම මොකද කීප දෙනෙක්ගෙන් වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට ලාභදායීතාවය ගත්තොත් එහෙම වැඩි කෝපරේට් බැංකින් වල. එතකොට සිල්ලර් බැංකුකරණයට සාපේක්ෂව ඒ වගේම අපි ගත්තොත් එහෙම කෝපරේට් බැංකින් කට්ටිය පොලි අනුපාතිකයට තාමත් සංවේදී. ඒක තැන්පතුවකට වෙන්න පුළුවන්, ණය වෙන්න පුළුවන්. තැන්පතුවකදී ඒගොල්ලන්ට වැඩිම පුළුවන් තරම් වැඩි පොලි අනුපාතිකයක් දෙන්න තමයි ඒගොල්ලෝ ඉල්ලන්නේ. ඒ කියන්නේ ලොකු නෙමෙයි. නමුත් ඉතින් සාපේක්ෂව වැඩි පොලි අනුපාතිකයක්. ඒ වගේම ණයක් ලබා ගන්නකොට ඒගොල්ලන්ට අවම පොලි අනුපාතිකය තමයි ඕනේ. මොකද ඒගොල්ලොත් බලන්නේ ඒගොල්ලන්ගේ ලාභදායීතාවය වැඩි කරගන්න. එතකොට මේක අපිට පුළුවන් වෙන්න ඕනේ කතා බහ කරලා නෙගෝෂিয়েට් කරලා ලබා ගන්න. වගේ කරුණු කීපයක් ඕගොල්ලන්ට දක්වන්න පුළුවන් කෝපරේට් බැංකින් සහ මේ රීටේල් බැංකින් වල වෙනස්කම් විදියට. ඊට පස්සේ අපි පුද්ගලික බැංකුකරණය ගැන සාකච්ඡා කරනකොට පුද්ගලික බැංකුකරණයේදී ඔයගොල්ලන් දැනගන්න ඕන වැදගත්ම කාරණයක් තමයි දැන් අපි බැංකුවට එන සියලුම ගනුදෙනුකරුවන් අපි කාණ්ඩ කරලා ගත්තොත් එම ඔයගොල්ලෝ බැංකුවල වැඩ කරන කට්ටිය දන්නවා top 10 customers ඉන්නවා top 20 customers ලා ඉන්නවා
නේද? අපි හොඳම සුපිරි ගනුදෙනුකරුවන් සියලුම ගණු ගත්තොත් එimhe අපි මේ 80 20 කියන සංකල්පය ඉස්සලම පැහැදිලි කරගන්න උත්සාහ කරමු. ඒතකොට ඔයගලන්ට මේ පුද්ගලික බැංකුකරණය කරුණු පැහැදිලි වෙනවා. මේ 80 20 කියන එක සාමාන්‍යයෙන් අපි මූල ධර්මයක් මේක ව්‍යාපාර ලෝකේ නෙමෙයි වෙනත් කාරණාවලටත් පොදු පැරටෝ කියන පුද්ගලයා තමයි මේ 80-20 රූල් කියන එක හඳුන්වලා දුන්නේ. හරි. ඒතකොට යා මේක ඇත්තටම හොයාගත්තා. යා මේක මුලින්දීම හොයාගත්ත කතන්දරයකුත් තියෙනවා. මේ පැරටෝ කියන එක නා ඒගොල්ලන් ඇන සම්බන්ධ ව්‍යාපාරයකදී තමයි මේගොල්ලන් හොයාගෙන තිබුණේ. එතකොට එතන ව්‍යාපාරවල දත්තවලට අනුව ඒ ඇන තිබිච්ච ඇන වලින් 20%ක් වන ඇන වර්ග 80%ක් වන ආදායමක් උපයෝග කියලා හොයාගත්තා. තේරුණානේ? ඒ ඇන තියෙන ඇන ගොඩාක් රේන්ජ් එකක් තියෙනවා. විවිධ වර්ගයේ ඇන තිබිලා තියෙනවා ඒ ව්‍යාපාරේ. එයා හොයාගත්තා මේ ඒ තිබිච්ච විවිධ වර්ගයේ ඇන වලින් 20%ක් පුච්ච ඇන වල වර්ග 80%ක් වෙන ආදායම් ජනනය කිරීමට ඇත්තටම වග කියනවා කියලා. ඉතින් දැන් මේ කාරණා තමයි 80-20 කියන එක අපි පොදුවේ සැලකුවොත් එහෙම ඕනෑම ව්‍යාපාරයක ගනුදෙනුකාර කණ්ඩායම් නැත්නම් ප්‍රොඩක්ට්ස් වලින් නැත්නම් ගනුදෙනුකාරවන්ගෙන් 20%ක් ගනුදෙනුකරුවන් තමයි 80%ක ලාභදායීතාවය නැත්නම් ආදායමට වග කියන්නේ. ඒක තමයි අපි අර top 10 top 20 කස්ටමර්ස්ලා හරි ආදරයෙන් බලා ගන්න. ඉතින් ඒකට ඒ ආදරයෙන් බලා ගන්න ඒගොල්ලන්ට අවශ්‍ය කරන සේවාව සපයන්න ඒ කස්ටමර් සර්විස් එක දීලා ඒ ප්‍රභූ කණ්ඩායම බැංකුවත් එක්ක තබා ගැනීමේ ක්‍රමවේදය තමයි පුද්ගලික බැංකුකරණය ක්‍රමවේදය හඳුන්වා දෙන්නේ. මේ ක්‍රමවේදය හරහා තමයි ඔයගොල්ලෝ දන්නවා ඇති සුපිරි බැංකුකරණ ශාඛාවන්. අපි සමහර තැන්වල කියනවා ප්‍රීමියර් සෙන්ටර්ස් කියලා කියනවා. ගොඩක් වෙලාවට සමහර ප්ලැටිනම් සෙන්ටර්ස් කියලා කියනවා. ප්‍රභූ ග්‍රීන් චැනල්ස් කියලා කියනවා. විවිධ නම් වලින් සඳහන් වෙලා තියෙනවා. මෙතනදී මේ ගනුදෙනුකාර ඛණ්ඩය ඉතාමත් විශාල වටිනාකමක් තියෙන ප්‍රභූ ගණනකාන් ගියාම ඒගොල්ලන්ගේ සේවාව සපයන්න අවශ්‍ය කරන සියලුම සේවාවන් සපයන්න මේ අදාළ කස්ටමර් සර්විස් ඔෆිසර්ස්ලා ඉන්නවා. ඒගොල්ලන් සල්ලි ටික අරගෙන ගිහිල්ලා ඉඳගත්තම ඔක්කොම ඔෆිසර් කෙනෙක් ඇවිල්ලා ඒගොල්ලන් ගණන් දාලා account එකට දාලා අවශ්‍ය කරන සේවාව සපයනවා. ඒ වගේම පැය 24 ඕන වෙලාවක මේ සේවා මධ්‍යස්ථාන වලට යන්න පුළුවන්. පුහුණු පාරිභෝගික සේවාන් තාමත් ශක්තිමත් සේවක මණ්ඩලයකින් යුක්ත වෙනවා. ඉතින් මේ ඒකක හරහා අපි බලාපොරොත්තු වෙන්නේ අපිට වටිනාම ගනුදෙනුකරුවන් බැංකුවට තැන්පතු අංශයෙන් වෙන්න පුළුවන්, ණය ආකාරයෙන් වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් ආදායම් තර කරගෙන අන්තර්ජාතික වෙළඳාම් වෙන්න පුළුවන්. මේ ඕනෑම ආකාරයකින් අපිට වැදගත් වෙන ගනුදෙනුකාර කණ්ඩායම් වලට නම්‍යශීලී සුවදශීලී සේවයක් සපයා ලබා දීම තමයි මේ බැංකුකරණ පුද්ගලික බැංකුකරණ ක්‍රමවේදය හරහා අපි බලාපොරොත්තු වෙන එකත් වෙනමම විශේෂිත වූ බැංකුකරණ සේවාව. right. ඊතන එක තාමත් ඍජු straight forward ක්‍රමයක්. ඊට පස්සේ ගනුදෙනු බැංකුකරණය නැත්නම් transactional banking කියලා තමයි මේ බැංකුකරණය හඳුන්වන්නේ. නමුත් මේකත් ඊටමත් අපි ගත්තොත් එහෙම මේ බැංකුකරණයත් පොදු වෙන්නේ මේක කෝපරේට් ගණයේ කෝපරේට් ඊටමත් විශාල ප්‍රමාණයේ මහා පරිමාණයේ ගනුදෙනුකාර කණ්ඩායම් වලට තමයි මේ සේවාවත් ගොඩක් වෙලාවට ලබා දීමට බැංකු වෙනමම කාණ්ඩයක් විදිහට හඳුනගෙන තියෙන්නේ. මොකද දැන් ඔයගොල්ලෝ දන්නවා ව්‍යාපාරයක් ගත්තොත් එහෙම තොග රැස් කරන්න ඕනේ. ඊට පස්සේ ණය විදිහට ලබා දෙනවා. ඊට පස්සේ යම් කාලයකට පස්සේ තමයි මුදල් ලැබෙන්නේ නේද? අපි ව්‍යාපාරයක් ගත්තොත් ඒගොල්ලෝ සමහරට අන්තර්ජාතික වෙළඳාමකට ගියොත් එහෙම ඔයගොල්ලෝ දැක්ක අපි ණයවට ලිපියක් ඉදිරිපත් කරලා ඊට පස්සේ ඒගොල්ලන් අර අවශ්‍ය කරන තොරතුරු ලියකින් ලංකාවට ආවට පස්සේ තමයි අදාළ ආයතනයට ණය මුදල ලැබෙන්නේ. එතකොට මුදල් අවශ්‍ය කරන මේ මුදල් ලැබෙන්නේ. ඉතින් ලොකු working capital cycle එකක් නැත්නම් කාරක ප්‍රග්ධන අවශ්‍යතාවයක් සපයන්න සිදු වෙනවා. එතකොට සමහර කාලවලදී දැන් මේ තමන්ගේ නිෂ්පාදන වලට අවශ්‍ය කරන මුදල් ලැබෙනවා. එතකොට ඒ අවස්ථාවවලදී ඒ අතිරික්ත මුදල් ලැබෙනවා. ඒ අතිරික්ත මුදල් බැංකුවට පුළුවන් වෙන්න ඕනේ ඒගොල්ලන්ගේ සේවාවන් තියෙන්න ඕනේ. ඒ මුදල් යම් ආකාරයකට ආයෝජනයක් විදිහට
තමන්ගේ ණය තුරුස් බේරගෙන ආයෝජනයක් විදිහට මේ අතිරික්ත මුදල් බැංකුවේ මුදල් මේ ආදාළ සමාගම් වල මුදල් ආයෝජනය කරන එක වෙන්න පුළුවන් FD එක වෙන්න පුළුවන් නැත්නම් වෙනත් රෙපෝ එකක වෙන්න පුළුවන්. ඒ කියන්නේ කෙටි කාලින ආයෝජන මෙවලම් තියෙනවා බැංකු වෙනත් ප්‍රාථමික නැත්නම් ද්විතීය වෙළඳ පොලේ දාන්න පුළුවන් ඉක්මනින්. නමුත් මේ මුදල් ටික නැවත මේ ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාර වලට අවශ්‍ය වුණාම ලබා දීමේ ඒ නම්‍යශීලීතාවයක් තියෙනවා. ඉතින් මේ වගේ සේවාවන් ලබා දීම තුළින් ගොඩක් වෙලාවට ට්‍රෙෂරි එක හරහා අපි ගත්තොත් එහෙම අපි දැක්කා මේ බැංකු ක්‍රමවේදයම හරහා මේ අතිරික්ත මුදල් පුළුවන් වෙන්න ඕනේ මේ සේවාවක් සැපීම තුළින් භාණ්ඩාගාර පිළිපත්‍රවල භාණ්ඩාගාර බැඳුම් කරවල නැත්නම් ඩිබෙන්චර්ස් වල නැත්නම් බැංකු ණය කරවල ආයෝජනය කළා. නමුත් ඒ වගේම මේ ගනුදෙනුකාර කණ්ඩායමට ඒගොල්ලන්ට සල්ලි ඕන ලාවට ක්ෂණිකව ලබා දීමේ හැකියාවක් ලබා දෙනවා. මේ වගේ ක්‍රමවේදයක් තමයි මේ ගනුදෙනුකාර බැංකුකරණය හරහා සිදුවෙන්නේ. මේක සාමාන්‍ය අපි සිල්ලර බැංකුකරණය දකින්න තත්ත්වයක් නෙමෙයි. තාමත් මහා පරිමාණයේ කෝපරේට් බැංකින් කස්ටමර්ස්ලට ලබා දෙන සේවාවක්. නැත්නම් ඒ කෝපරේට් බැංකින් වල ඉන්න සීමිත ඔක්කොමත් නෙමෙයි සීමිත ගනුදෙනුකාර කණ්ඩායමකට තමයි මේ සේවාව සපයන්නේ. මේ අතිරික්ත බැංකු ධනය නැත්නම් අතිරික්ත මුදල් ආයෝජනය කිරීම හරහා බැංකුවට යම් කොමිස් මුදලක් ඒ සේවාවල් ලබා දීමට හරහා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක වෙනත් ගනුදෙනු බැංකු කරන නැත්නම් ට්‍රාන්සැක්ෂනල් බැංකින් වෙනත්ම ගනුදෙනු කරන ක්‍රමයක් විදිහට අපිට තවත් සෙග්මන්ට් එකක් ගනුදෙනුකාර කණ්ඩායමක් ආකර්ෂණයට යොදා ගන්න ක්‍රමවේදයක් කියලා අපිට සලකන්න පුළුවන්. ඊට අපි මම ඉස්සරහින් සාකච්ඡා කරා අක්වරල බැංකුකරණය offshore banking. දැන් මේක අපි ගොඩක් වෙලාවට BOI ආයතන අපි දන්නවා අපේ වෙළඳ කලාප තියෙනවා ආයෝජන මණ්ඩලයේ අනුමත. ඉතින් ඒවල ඉන්න විදේශී ආයතන අපේ ලංකාවේ ලියාපදිංචි වෙලා තියෙන විදේශී ආයතන ඒගොල්ලන්ගේ ගනුදෙනුකාර කණ්ඩායම් සමාගම් අපිත් එක්ක සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය කරන තත්ත්වයන් අවශ්‍ය කරන දේශීයව තියෙන තත්ත්වයන් අත්‍තරම මේ වගේ අක්වැරල බැංකුකරණය බැංකුවකට විතරක් ක්‍රියාත්මක කරන්න බෑ. අපි බැංකුකරණය අත්‍තරම දිරිමා ගන්වීමට රජයත් යම් ඒගොල්ලන්ගේ තීරණ ප්‍රතිපත්ති වලින් යම් උදව්වක් කරන්න පුළුවන් වෙනවා. ඒතකොට තමයි ඇත්තම රජයට වැදගත් වෙනවා ඍජු විදේශ විනිමය රට දියුණු කරන්න. මොකද විදේශ විනිමය හරහා තමයි ලංකාවේ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය කරන ව්‍යාපෘති, රැකියාව උත්පාදනය, වගේම විදේශ විනිමය උත්පාදනය, ඒ වගේ දේවල් වලට ඒ වගේ අත්‍තරම රජයන් උනත් මේ වගේ ආයතන ආකර්ෂණය කිරීමට වෙනත් බදුසාන ලබා දීලා ඒ වගේම විනිමය රෙගුලාසි අපි කියවනේ ඒ විනිමය පාලක හරහානේ මේ අපේ විදේශ විනිමයට අදාළ ගිණුම් ක්‍රියාත්මක වෙන්නේ ඔක්කොම. නමුත් මේ BOI සමාගම් වලට විශේෂ අවසරයක් ඇතුව විදේශ විනිමය පාලකගේ විශේෂ අවසරයක් ඇතුව විවිධ වෙනස් ආකාරයේ සැලකිල්ලක් දක්වනවා ඒගොල්ලන්ව මේ රට තුළ ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම. ඉතින් ඔයගලන්ට මේකෙදි වැඩියෙන්ම තේරුම් ගන්න ඕන කාරණය තමයි මේකත් වෙනමම ගනුදෙනුකාර කණ්ඩායමක් ආයෝජන මණ්ඩලයට සම්බන්ධ වෙලා ඉන්න ඒ කණ්ඩායම එකතු කර ගැනීම තමයි මේ අක්වරල බැංකුකරණය හරහා සිදුවෙන්නේ. ඒකට අවශ්‍ය කරන තත්ත්වයන් නිර්මාණය කිරීම බැංකුවලත් ඒ වගේම රජයේත් වගකීමක් වෙනවා. ගොඩක් වෙලාවට මෙම ව්‍යාපාර සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ ඒ රටේ බැංකුව. අපි ගත්තොත් එම ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුව, HSBC බැංකුව, සිටි බැංකුව, ඒ වගේ බටහිර රටවල් ඒ වගේ බැංකුත් එක්ක වැඩ කරනවා. ඒ වගේම චීනය සම්බන්ධ චයිනා ඩෙවලොප්මන්ට් බැංකුව, ඒ වගේ වෙනමම බැංකු තියෙනවා. ඉතින් ඒ වගේ බැංකුත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඉතින් ආයෝජන ඒ වගේ බැංකුත් එක්ක තමයි කටයුතු. නමුත් අපේ රජයේ බැංකු හරි වාණිජ බැංකු පුද්ගලික වාණිජ බැංකු කරනවා නම් වෙනමම ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා මේ සම්බන්ධ වෙලා කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය කරන ක්‍රමවේදය ඉලෙක්ට්‍රොනික ගෙවීම් පද්ධතියන් ඒ අවශ්‍යතාවයන් තියෙනවා. ඉතින් දැන් අපි මේ අක්වැරල බැංකුකරණය අපේ සාමාන්‍ය බැංකුවල නැත්නම් පුද්ගලික සහ වාණිජ සහ රාජ්‍ය බැංකුවල ක්‍රියාත්මක කිරීම නම් අපිට අනිවාර්යයෙන්ම HSBC බැංකුව වගේ අන්තර්ජාතික බැංකුවත් එක්ක තරඟ කරන ගමන් අපේ රටේ පුද්ගලික බැංකුවල ක්‍රියාත්මක කිරීමේ දේශපාලන ස්ථාවරත්වය කොච්චරක් තියෙනවද හොඳයිද? මොකද HSBC බැංකුව හරි ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුවගේ යම්කිසි
ඒගොල්ලන් කළමනාකරණය කිරීම පිළිබඳ විශ්වාසයක් අන්තර්ජාතිකව තියෙනවා. ඒගොල්ලන්ට විශ්වාසයක් තියෙනවා. අපේ රටේ බැංකු ගැන ඒගොල්ලන්ට නැහැනේ. මේ ආයෝජකයන්ට ඉතින් අපි මේ දේශපාලන ස්ථාවරභාවය රට තුළ ඇති කරන්න ඕනේ. ඒ වගේම අද එක ප්‍රතිපත්තියක් තිබිලා හෙට එක ප්‍රතිපත්තියක් තිබුණොත් මේක ඒගොල්ලන්ගේ විශ්වාසය බිඳෙනවා. ඉතින් ස්ථාවර ප්‍රතිපත්ති සහ නීති සම්පාදනයක් රට තුළ මේකට මම හිතන්නේ රජය විශේෂයෙන්ම වගකීම් කටයුතු කරන්න ඕනේ. ඒකේ ප්‍රමාණවත් යටිතල පහසුකම් සහ පුහුණු සේවක මණ්ඩලය. ඉතින් මම ඉස්සරහ කිව්වා කෝපරේට් බැංකින් වල වගේ ඉතාමත් පුහුණු සේවක මණ්ඩලයක් අවශ්‍ය කරන අන්තර්ජාතික ගනුදෙනු පිළිබඳ දැනීමක්, හසල දැනීමක්, අත්දැකීමක් තියෙන කණ්ඩායමක් ඉන්න ඕනේ. ඒ වගේම යටිතල පහසුකම් යටතේ ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රම සහ පද්ධති පිළිබඳව දැනීම සහ ඒ තොරතුරු තාක්ෂණ ආශ්‍රිත සියලුම යටිතල පහසුකම් බැංකු වල තියෙන්න ඕනේ. ඒ වගේම විදේශ විනිමය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුමත කරන්න ඕනේ. ඉතින් මේ සියල්ලම මම හිතන්නේ BOI අනුමත දේශීය සහ දේශීය ආයතන වලට මේ වගේ තත්ත්වයන් මම හිතන්නේ රට තුල ඇති කරලා තියෙනවා රාජ්‍ය ප්‍රතිපත්ති යන ඒවායේ ස්ථාවර භාවය තමයි අපිට පවත්වා ගන්න ඕනේ. ඒ හරහා අපිට මම හිතන්නේ අපේ ගොඩක් වාණිජ්‍ය බැංකු වල, පුද්ගලික බැංකු වල සහ රාජ්‍ය බැංකු වලටත් මෙවැනි පිටරට සමාගම් ආයෝජන බැංකු වල සම්බන්ධ වෙලා තියෙනවා. යම් යම් ව්‍යාපාර කොටසක් කරනවා. නමුත් වැඩිපුර ප්‍රමාණයක් අපි පිළිගත්තත් ඕන නැතත් වැඩිපුර ප්‍රමාණයක් ඒගොල්ලෝ ගනුදෙනු කරන්නේ අර මම කියපු අන්තර්ජාතික බැංකු හරහා. අපි ඊරාජ රයිට් මම ජගත් බැංකුකරණය පිළිබඳව ඔයගලන්ට යම් හැඳින්වීමක් කරා. අපේ සාම්ප්‍රදායික බැංකුකරණය තමයි අපි කිව්වේ තැන්පතු ලබාගෙන අපි වත්කම් කරන්නේ නැත්නම් ණය ලබා දීම. ඊට අමතරව මේ යුනිවර්සල් බැංකින් වල අපි කතා කරේ විශේෂයෙන්ම ඉන්වෙස්ට්මන්ට් බැංකින්. අපි ආයෝජන බැංකුකරණය යටතේ අපි සමාගම් වලට උමනා කරන කොළඹ කොටස් පෙළඳපොලේ කොටස් නිකුත්වකට යන. එතකොට ඒ වගේ අවස්ථාවලට ඒගොල්ලෝ උදව් කරනවා. ඒ වගේම තරවකාර සමාගම් කොටස් තරවකාර සමාගම් ක්‍රියාත්මක කිරීම හරහා වෙනමම ගනුදෙනුකාර කණ්ඩායම් සම්බන්ධ කරගන්නවා. ඉතින් මේ විශේෂයෙන්ම අතන ඔයගලන්ට දැනගන්න ඕන කරදන් සාම්ප්‍රදායික බැංකුකරණයට අමතරව මෙම කටයුතු විවිධ ව්‍යාපාර කටයුතු වල මේ බැංකු කටයුතු වල යෙදෙනවා කියන අමතර ව්‍යාපාර කටයුතු වල යෙදෙනවා කියන එක තමයි මේකේ තියෙන විශේෂම ලක්ෂණය. එතකොට ප්‍රාරක්ෂණය බැංක් ඇෂුරන්ස් අපි කිව්වා මේ හරහා බැංකුවේ තියෙන ගනුදෙනුකරුවන්ට විශේෂයෙන්ම ජීවිත රක්ෂණ විකුණු කිරීම හරහා යම් ආදායමක් ලබනවා. රක්ෂණ සේවා සපයනවා. ඒ වගේම අපි ලීසින් එකකට අපි අනිවාර්යයෙන්ම රක්ෂණ සේවාවක් සපයන්න ඕනේ වෙහිකල් ඉන්ෂුරන්ස් එක. ඒ වගේ වෙහිකල් ඉන්ෂුරන්ස් උත් බැංකුව තුලම ආදායමක් උපයන ආකාරයට විවිධ රක්ෂණ සමාගම් එකතු වෙලා ඒ වගේ රක්ෂණ එකඟතාව වලට එළඹෙන ඒ වගේම රක්ෂණ සභාවකම් තමන්ගේ ගෲප් එක තුල නැත්නම් සමූහ ව්‍යාපාරය තුන වාණිජ්‍ය බැංකු වලට අමතරව රක්ෂණ කටයුතු කරන වෙනම උප සමාගම් යොදා ගන්නා අවස්ථාවලුත් අපි දැක්කා. ඉතින් අපි මේ වගේ විවිධ ව්‍යාපාර අවස්ථාවන් ලබා ගන්න එක තමයි යුනිවර්සල් බැංකින් වල අපි දකින විශේෂ ලක්ෂණ. ඉතින් මේක හරහා වාසිය තමයි අවදානංගීකරණයට ලක් කරන්න පුළුවන්. විවිධ ව්‍යාපාර කිරීම හරහා අපි එක ව්‍යාපාරයක් යම් ආකාරයකට පසු බට වෙච්ච අවස්ථාවක ඊතරම් හොඳට කරන්නේ නැති අවස්ථාව වෙන ව්‍යාපාර හොඳට කරන්න පුළුවන්. ඒකට අවදානම අඩු කරගැනීමේ හැකියාව තියෙන විවිධාංගීකරණය තුළ. ඉතින් අපිට බැංකුකරණය විතරක් නෙමෙයි රක්ෂණ ගනුදෙනු කරන කණ්ඩායමුත් අපිත් බැංකුවත් එක්ක සම්බන්ධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ආයෝජන බැංකුකරණය කරන කණ්ඩායමුත් බැංකුවත් එක්ක සම්බන්ධ විවිධ ගනුදෙනුකාර පදනම ඒ හරහා වැඩි කර ගැනීමත් තවත් වාසියක්. ඒකට සේවා විභාජනය නේද? එක කණ්ඩායම් එක කටයුතු වලට කිරීම තුළින් ඒගොල්ලන්ගේ විශේෂත්වයක් ඇති වෙනවා. ඒ කරන කාර්යයන් සම්බන්ධයෙන් ඒ අදහරා ලැබෙන අත්දැකීම් හරහා විශේෂඥ දැනීමක් ඇතිවීමත් එක්තරා වාසියක්. ඒ වගේම ඉතින් අවාසිත් තියෙනවා. ඒකේ තියෙන ප්‍රධාන අවාසිය තමයි බැංකුකරණය අතීතික බැඳියා පිළිගැටුම්. එකට දැන් අපි වාණිජ්‍ය බැංකුකරණයේ රක්ෂණ එකිනෙකට වෙනස්. ඉතින් යම් මේවල පරස්පරතාවයන් ඇති වෙන්න පුළුවන්. අපි විශේෂයෙන්ම නියාමනය තුල ඉතින් ඒවා ඒ පරස්පරතාවයන් කොහොමද निराකරණය කරගන්නේ කියන එක ගැටලු සාධකත වෙන්න පුළුවන්. ඒ වගේ නියාමන තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි බැංකුකරණය පිළිබඳ වාණිජ්‍ය බැංකුකරණය ගැන පිළිබඳ විශේෂිත දැනීමක් තිබුණාට
මම හිතන්නේ ආරක්ෂණ පිළිබඳව අධ්‍යක්ෂක මණ්ඩලයට ඉතාමත් විශේෂ දැනීමක් නැති වෙන්න පුළුවන් සමාජිකයන්ට බැංකු රක්ෂණ ක්ෂේත්‍රයට ගියත්. ඉතින් ඒවා සමහර වෙලාවට අවාසිදායක විදියට මේ තත්ත්වයන් බලපාන්න පුළුවන්. ඊට පස්සේ අවසාන වශයෙන් අපිට මම කිව්වා මුස්ලිම් එයාගේ ඉස්ලාමීය නීතියට අනුව ඉස්ලාමීය මූල්‍යකරණය අදාළ වෙන බැංකු කරන සම්බන්ධ වීම තුළින් ඒ මුස්ලිම් ජනතාවත් මුස්ලිම් ගණන්කරුවා කණ්ඩායමත් බැංකුකරණයට බැංකු වලට ආකර්ෂණය කිරීම තවත් ගණන්කාර කණ්ඩායමක් ආකර්ෂණය කිරීම හරහා තමන්ගේ බැංකු වල ගණන්කාර කාණ්ඩය අපිට වැඩි කරගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ශරියා මූලධර්ම වලට අනුව පොලි ආදායම් ලබා ගැනීම තහනම් වෙනවා. අනුකූලව ඒගොල්ලන්ගේ නීති රීති වලට අනුව අපි අපගේ බැංකු වල ක්‍රමවේදයක් මේ ඉස්ලාමී මූල්‍යකරණය හඳුන්වලා දීලා තිනවා. ඒ ක්‍රමය හරහා බැංකුකරණයට පිවිසීම තමයි මේක සිදු වෙන්නේ. එතකොට ක්‍රම දෙකක් තියෙනවා. මුෂාරකා කියලා එකක් තියෙනවා. මුදාරබා කියලා තියෙනවා. මුදාරබා වලදී ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවා මූල්‍යකරණයේදී මේ ප්‍රාග්ධනය අයිති කාණ්ඩයක් ඉන්නවා. ඒක කළමනාකරණය කරන තව කාණ්ඩයක් ඉන්නවා. නේද? අපි ගත්තත් අපි බැංකුවක ගත්තත් ප්‍රාග්ධනය අයිති කාණ්ඩය ඇත්තටම බැංකුවක ප්‍රාග්ධනය ඇත්තටම තැන්පත් කරුවන්ගෙන් ලැබෙන නැත්නම් කොටස් කරුවන්ගෙන් නේ. අපි ඒක මැනේජ්මන්ට් එක කරන්නේ ඒක කළමනාකරණය කරන. ඉතින් මේකෙදිත් මුස්ලිම් නැත්නම් ඉස්ලාමී බැංකුකරණයේදී ඒකේ සඳහන් කරන මේ කොටස් දෙකක් ඉන්නවා. ආයෝජනය කරන කණ්ඩායමයි කළමනාකරණය කරන කණ්ඩායමයි. ඉතින් මෙතනදී මේ කොටස් දෙක අතර යම් අවබෝධයක් තියෙනවා, එකඟතාවයක් තියෙනවා. නමුත් යම් ආකාරයක මේ මුදාරබා කියන ක්‍රමවේදය අලාභයක් සිදු වුණොත් ඒ ප්‍රාග්ධනය ලබා දුන් කාණ්ඩේ තමයි එයා අලාභය ඉඳදරාගත යුත්තේ. නමුත් මුෂාරබා කියන එකේදී මේකෙත් අර හවුල්කාර කොන්දේසි යටතේ ප්‍රාග්ධනය සහ කළමනාකරණය හවුල්ව සිදු කරනවා. ඒ අවස්ථාවේදී ලාභය සහ අලාභය මේ කාණ්ඩ දෙකම විසින් බෙදා ගන්න ඕනේ. අරකෙදී මුදාරබා වලදී ප්‍රාග්ධනය ලබා දෙන කණ්ඩායම විතරයි අලාභයක් වුණොත් සිදු වෙන්නේ. ලාභය බෙදා ගන්නවා. අලාභයක් වුණොත් ප්‍රාග්ධන කණ්ඩායම විතින් විතරයි මේ වෙන්නේ. නමුත් මුෂාරබා වලදී ඒ සමව ලාභ සහ ලාභ සමව බෙදා ගැනීමට සිදු වෙනවා. ඉතින් ඕක තමයි අද පාඩමේ අපිට දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා නම් අපිට සාකච්ඡා කරන්න තිබුණේ. ඒකත් එක්ක අද පාඩම ඉවරයි. අපි අද වෙලාවත් ඉවරයි. ඉතින් මොනවාරි ගැටලු තියෙනවා අපි පොඩ්ඩක් ඉන්න සතියේ අපි පොඩි රිවිෂන් එකක් කරනවා. විනාඩි 5ක් 10ක් අතර ඔයගොල්ලෝ ගැටලු තියෙනවා නැත්නම් සාකච්ඡා කරන්න පුළුවන්. අපි ඉතින් එහෙමනම් කොහොමත් එක්ක එන සමානේ හම්බ. ඔක්කොම සුබ සතියක්. ජය වේවා.